අයිබෝන් 2021 ඔන්ලයින් පවත්වන 13 වන පේපර් එකේ මට වෙලා තියෙන කොටස විවරණත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. මුලින්ම බලමු 16 වෙනි ගාන. පහත ක්‍රියාවලි අතරින් සංවහනය ක්‍රියාත්මක වන අවස්ථාවක් නොවන්නේ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් අපි දන්නවා තාපයේ සංක්‍රමණය වන ආකාර තුනක් තියෙනවා. සන්නයනය, සංවහනය සහ විකිරණය. හරිනේ. ඔතනදී සන්නයනය සිද්ධ වෙන්නේ ඝන පදාර්ථය හරහා, සංවහනය සිද්ධ වෙන්නේ තරල හරහා, එහෙම නැත්නම් ද්‍රව සහ වායු හරහා. ඒතර විකිරණය සිද්ධ වෙන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි නේද? දැන් එහෙමනම් මෙතනදී බලන්න දැන් අපේ මෙතන ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සංවහනය ගැන නිසා පොඩ්ඩක් සංවහනය ගැන මතක් කරන්නම්. සංවහනයේදී මොකක්ද සිද්ධ වෙන්නේ? රත් වුණු වස්තුව ගාව ඇවිල්ලා අර මාධ්‍යයේ අංශු ටික මොකද වෙන්නේ? රත් වුණු වස්තුව ගාව තියෙන මාධ්‍යයේ අංශු ටික රත් වෙනවා. ඒ රත් වෙන නිසා එයාලා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වීම නිසා මොකක්ද වෙන්නේ? යාළම ඇති කරන උඩුකුරු තෙරපුම විශාල වෙනවා යාගේ බරට වඩා. එහෙනම් ওই හේතු නිසා ඒ කට්ටිය එතනින් අයින් වෙනවා. එතකොට තවත් සීතල මට්ටමේ පවතින අංශුවක් එතනට එනවා. නේ? ඒතර එයාටත් ওই සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. එයාත් මොනවා වෙනවද එතකොට? අර විදිහටම උඩුකුරු තෙරපුම ඇදිලා ප්‍රසාරණය වීම නිසා උඩුකුරු තෙරපුම වැඩි වෙලා එයා හෙල යනවා. ওই විදිහට චක්‍රීය ක්‍රියාවලියක් විදිහට රත් වුණු මාධ්‍යයේ පවතින රත් වූ අංශු ඉහළ යනවා. සීතල අංශු එතනට ඇවිල්ලා එයාලට ඒ දේම සිද්ධ වෙනවා. ඕකනේ අපි සංවහනය කියලා හඳුන්වන්නේ. දැන් පැහැදිලිවම එතකොට සංවහනය සිද්ධ වෙන්න මාධ්‍යයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හරි. දැන් හතරවෙනි ප්‍රකාශයේදී සූත්‍රිකාව නිසා රික්තණය කර ඇති සූත්‍රිකා බල්බයක වීදුරුවක් රත් වෙනවා කියලා කියනවා. දැන් එතන බලන්න රික්තණය කරලා තියෙනවා. ඇත්තටම සූත්‍රිකා බල්බයක් ගත්තොත් එහෙම සූත්‍රිකා බල්බයක ප්‍රධාන වශයෙන්ම රත් වෙන්න හේතුව තමයි විකිරණ. විකිරණ නිසා තමයි සූත්‍රිකා බල්බයක ප්‍රධාන වශයෙන්ම රත් වෙන්නේ. හැබැයි ප්‍රායෝගික තත්ත්ව යටතේ ගත්තොත් එහෙම ආගන් වගේ වායුවක් ওই සූත්‍රිකා බල්බය තුල තිබෙන නිසා එයා හරහා සංවහනයේ මගිනුත් යම් ප්‍රමාණයක තාපයක් පිට වෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම විකිරණය තමයි භාවිතා වෙන්නේ. දැන් මේ ගාණය කියනවා අපිට රික්තණය කරලා තියෙන කියලා. ඒ නිසා කොහොමත්ම සංවහනයක් සලකන්න විදිහක් මෙතන නැහැ. පැහැදිලිද? එහෙමනම් මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ හතරවන පිළිතුර. සංවහනය ගැන කතා කරත් දැන් අපි දන්නවා ගුරුත්වාකර්ෂණයක් අනිවාර්යෙන් තිබිය යුතුයි ස්වභාවික සංවහනයක් සිද්ධ වෙන්න නම්. කෘත සංවහනයක් සිද්ධ වෙන්න නම් ගුරුත්වාකර්ෂණය අනිවාර්ය වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ එහෙම වුණාට කෘත සංවහනයක් හෝ ස්වභාවික සංවහනයක් කියන දෙකෙන් මොකක් වෙන්නත් අනිවාර්යෙන්ම මාධ්‍ය අංශු තිබිය යුතුමයි. හරි. කොහොම නමුත් මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. 17 වෙනි ප්‍රශ්න බලමු. මෙතනදී රසදී උෂ්ණත්ව මානයක් ගැන තමයි කතා කරන්නේ. රසදී උෂ්ණත්ව මානයක අපි සංකල්පය තමයි භාවිත කරන සංකල්පය තමයි ප්‍රසාරණය වන ප්‍රමාණය අපිට ගන්න පුළුවන් V0 gamma t හැටියට. දැන් එතකොට ප්‍රසාරණය වෙන්නේ මෙන්න මේ සිරස් නලය නිසා ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණය අපිට නලය හරස්කඩ වතාවක් ප්‍රසාරණය වුණු උස හැටියට ගන්න පුළුවන්. ඒක සමානව ආරම්භක රසදිය පරිමාව වතාවක් gamma t ට. මෙතනදී නියතට ඒක අයින් කරලා අපිට මේ ඉහළ නගින උස සමානුපාතික කරන්න පුළුවන් ඇති වුණු උෂ්ණත්ව වෙනසට. ඕක තමයි රසදිය උෂ්ණත්ව මානයක භාවිතා කරන සංකල්පය වන්නේ. හරි නේද? දැන් අපිට දීලා තියෙනවා දියවෙන අයිස් කියලා දීලා තියෙනවානේ. අපි දන්නවා දියවෙන අයිස් කියලා කියන්නේ සෙල්සියස් 0 කියන උෂ්ණත්වය. ඒ වගේම තමයි නටන ජලය. අපි දන්නවා නටන ජලය ගැන කතා කරනවා. ඔය කතා කරන්නේ සෙල්සියස් අංශක 100. හරි. එතකොට මෙන්න මේ දෙක මේ අවස්ථා දෙකේදී රසදිය කඳේ දිග වල අපිට දීලා තියෙනවා 2 cm සහ 10 cm කියලා. එතකොට ඍණ 10ක උෂ්ණත්වයකදී ශීත කාමරයක් තුල මෙම උෂ්ණත්වමාන තියලා තියෙනවා රසදිය කඳේ දිග මොකක්ද කියලා අපෙන් අහන්න. හරි. දැන් එතකොට මේ අපි දන්නවනේ ඔය උසෙහි සිදුවන වෙනස සමානුපාතික වෙනවනේ උෂ්ණත්ව වෙනසට. මම ඕක සලකලා අවස්ථා දෙකක් සලකන්නම්. මම මගේ පළවෙනි අවස්ථාව හැටියට සලකන්නම් මෙන්න මේ සෙල්සියස් 0 ඉඳලා සෙල්සියස් 100 දක්වා ගමන් කරන අවස්ථාව. එතනදී උෂ්ණත්ව වෙනස වෙන්නේ සෙල්සියස් 100යි. දිගෙහි සිදුවන වෙනස වෙන්නේ 8 cm. මගේ දෙවෙනි අවස්ථාව විදිහට මම සලකන්නම් සෙල්සියස් 0 ඉඳලා සෙල්සියස් 10 දක්වා අඩු වෙන අවස්ථාව. හරිනේ. මෙතනදී උෂ්ණත්ව වෙනස 10යි. ඔය 10ට කොච්චරක වෙනසක් වෙනවද කියන එක තමයි මුලින්ම අපි හොයාගෙන ඉන්න ඕනේ.
හරිනේ. බොහොම සරලයි. සෙල්සියස් 100කට හරි සෙල්සියස් 100කට උසේ සිදුවන වෙනස් වීම සෙන්ටිමීටර් 8යි නම් සෙල්සියස් 10කට උසේ සිදුවන වෙනස් වීම කොච්චරක් වෙන්න ඕනේද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද නේ? එහෙනම් සෙල්සියස් 100ට උසේ සිදුවන වෙනස් වීම සෙන්ටිමීටර් 8යි. එහෙනම් සෙල්සියස් 10කට උසේ සිදුවන වෙනස් වීම වෙන්න ඕනේ සෙන්ටිමීටර් 0.8යි. ඒ කියන්නේ මෙතන තියෙනවාට වඩා 0.8ක් අඩු වෙන්න ඕනි ඍණ 10 දී. ඒ කියන්නේ 1.2ක් සෙන්ටිමීටර් තමයි එම මොහොතේ පෙන්වන්න ඕන උස වන්නේ. ඒ කියන්නේ නිවැරදි පිළිතුර දෙවන පිළිතුර. දහඩවෙනි ප්‍රශ්නේ බලමු. මෙතනදී අපිට p හා q අංශු දෙකක් x අක්ෂයේ දිගේ අක්ෂ මූලයේ වටා සරල අනුවර්තීයව චලනය වෙනවා කියලා දීලා තියෙනවා. ඒ වගේ විස්තර එකම වෙනවා කියලා කියනවා. කාලාවර්ත පිළිවෙලින් 3 සහ 6 කියලා දීලා තියෙනවා. ඒවා එකිනෙක මුණ ගැසෙන වෙලාවේ p හා q කියන දෙන්නගේ ප්‍රවේග අතර අනුපාතය මොකක්ද කියලා තමයි අපි ගහන්නේ. හරිනේ. දැන් අපි හිතලා බලමු මෙතනදී මොන වගේ දේවල්ද අපිට ඕනි කරන්න කියලා. දැන් මේ දෙන්න මුණ ගැහෙනවා කියලා කියනවනේ. එකට මුණ ගැහෙනවා නම් අපි දන්නවා දෙදෙනාම දෝලන කේන්ද්‍රයේ ඉඳලා සිදු කරලා තියෙන විස්ථාපනයන් සමාන වෙනවා ඔය කියන මොහොතේදී. හරි නේද? ඒ වගේම තමයි අපිට දීලා තියෙන අනිත් දත්තේ තමයි මෙතන විස්තර සමාන වෙනවා කියන එක. දෙදෙනාගේම චලිතවල විස්තර සමාන වෙනවා. දැන් මම භාවිතා කරන්නේ මෙන්න මේ ප්‍රකාශනය. ඇයි මම මේ ප්‍රකාශනය භාවිතා කරන්නේ? මට ඕනි කරන්නේ ප්‍රවේග අතර අනුපාතයක් ගැනීමනේ. එතකොට ප්‍රවේග අතර අනුපාතයක් ගන්න ඕනි සලකනු ලබන මොහොතකදී. එහෙනම් මම මෙන්න මේ සමීකරණ තමයි භාවිතා කරන්නේ. බලන්න මොනවද නියත කියලා. දෙන්නගෙම විස්තර නියතයි කියලා දීලා තියෙනවා. දෙන්නම යම්කිසි තැනකදී නම් හම්බෙන්නේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා සිදු කරලා තියෙන විස්ථාපන එකමනේ. එහෙනම් මෙන්න මේ පදයට මොකද වෙන්නේ? දෙදෙනාටම නියතයක් වෙනවා. හරි. එහෙමනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ දෙදෙනාගේ ප්‍රවේගයේ සමානුපාතික වෙන්නේ v වර්ග සමානුපාතික වෙනවා නම් ඔමේගා වර්ගයට v සමානුපාතික වෙන ඔමේගාට අපි දන්නවා ඔමේගා සමානුපාතික වෙන්නේ දෝලන කාලාවර්තයට කොහොමද? ප්‍රතිලෝමව. එහෙමනම් මට එකපාරටම ලියන්න පුළුවන් ප්‍රවේගයේ සමානුපාතික වෙන්නේ 1ට t. t අතර අනුපාතය ගාන අපිට දීලා දෙන 1ට 2ක් හැටියට. එහෙනම් ප්‍රවේග අතර අනුපාතය 2ට 1ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි පිළිතුර දෙවන පිළිතුර. 19 වෙනි ප්‍රශ්නේ බලමු. මෙතනදී ප්‍රකාශයන් කිහිපයක් දීලා තිනවා. අපි ප්‍රකාශයට සලකලා බලමු. පළවෙනි ප්‍රකාශය. වායුගෝලයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩුයි නම්. හරි. අපි දන්නවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ තිබෙන ජල වාෂ්ප ඝනත්වය. හරිනේ. නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩුයි නම් ඒ මොහොතේ සාපේක්ෂ ආර්ද්‍රතාවයද අඩු වගයක් ගන්නවා කියලා කියනවා. හරි. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ තිබෙන ජල වාෂ්ප ඝනත්වයේ තියෙන්න පුළුවන්. එම උෂ්ණත්වයේදී තියෙන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ඝනත්වයට දරන අනුපාතයනේ. දැන් එතකොට නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩුයි කියන එකෙන් අදහස් වෙන්නේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි කියන එකනේ. හැබැයි අපි දන්නේ නැහනේ එදා පවතින්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයත් අඩුද කියලා. එහෙම වුණා නම් එහෙම සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙනවනේ. පැහැදිලිද? එමුනම් ඔයාලට තේරෙන්න ඕනේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩුද වැඩිද කියලා අපිට හරියටම තේරුම් ගන්න නම් නිරපේක්ෂ ආර්ද්‍රතාවය විතරක් දීලා මදි. එදා දවසේ තියෙන්න ඕනේ උපරිම ජල වාෂ්ප ඝනත්වය මොකක්ද කියන එක ගැනත් අපිට සඳහනක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අපිට හරියටම කියන්න බෑ. නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙච්ච පමණින් තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙච්ච පමණින් සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වගයක් කියලා. හරි. ඒක නිසා ඒ ප්‍රකාශය වර්ධිනවා. ඒ වර්ධිනවා නම් ඔයාලට අයින් කරන්න පුළුවන් උත්තර. පළවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්, හතරවෙනි උත්තරය අයින් කරන්න පුළුවන් සහ තුන්වෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. හරි. දැන් බලන්න ඉතුරුලා තියෙන 2 සහ 5 කියන උත්තර දෙක එතනදී ඔයාලට එහෙනම් චෙක් කරලා බලන්න තියෙන B විතරයි. එතනින්ම උත්තරයට යන්න පුළුවන්. හරි. අපි B ප්‍රකාශය කියලා බලමු. තුෂාර අංකය අඩුයි. හරි. දැන් අපිට කියනවා තුෂාර අංකය අඩුයි කියලා. පොඩ්ඩක් අපි මතක් කරගන්න මොකද්ද තුෂාර අංකය කියලා කියන්නේ කියලා. යම්කිසි දිනක පවතින ජල වාෂ්ප ප්‍රමාණයෙන්ම ඒ කියන්නේ බාහිරයෙන් ජල වාෂ්ප දාලා හෝ ඉවත් කිරීමකින් තොරව. හරිනේ. පවතින ජල වාෂ්ප ප්‍රමාණයෙන්ම පද්ධතිය සංතෘප්ත කරන්න පුළුවන් වන උෂ්ණත්වය තමයි තුෂාර අංකය කියලා කියන්නේ. හරි නේද? දැන් මෙතනදී අපිට කියනවා තුෂාර අංකය අඩු වගයක් කියලා. හරි. එහෙමනම් වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවයද අඩු අගයක් ගන්නවා කියලා කියනවා. හරි. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හිතන්න කාම්බර උෂ්ණත්වය බෙහෙවින් වැඩි වෙලා තුෂාර අංකය බෙහෙවින් වැඩි අඩු වුණා නම් ඔන්න අපිට එතකොට කියන්න පුළුවන් දැන් කාම්බර උෂ්ණත්වය කියන්නේ දැන් පවතින උෂ්ණත්වයනේ. මේ මොහොතේ ඊටාත්ම අඩු ජල වාෂ්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ.
ඒක නිසා තමයි ඔය ජල වාෂ්ප ප්‍රමාණයෙන්ම සන්තෘප්ත කිරීම සඳහා ඉතාමත්ම අඩු උෂ්ණත්වයක් දක්වා පද්ධතිය අරගෙන යන්න අවශ්‍ය වෙන්නේ කියලා. පැහැදිලිද? තුෂාරාංකය අඩු වුණාට අපි දන්නේ නැහැ නේද දවසේ කාම්බර උෂ්ණත්වයත් අඩුයිද කියලා. උදාහරණයක් හිතන්න තුෂාරාංකය 20 හැබැයි කාම්බර උෂ්ණත්වය 21. එහෙනම් එකෙන් කියවෙන්නේ මොකක්ද? සෙල්සියස් අංශය 1කින් අඩු වෙච්ච ගමන්ම පද්ධතිය සන්තෘප්ත වෙනවා. එහෙනම් තුෂාරාංකය අඩු වුණාට කාම්බර උෂ්ණත්වයත් අඩුයි නම් එහෙනම් එදා දවසේ සාපේක්ෂ ආර්ද්‍රතාවය බෙහෙවින් වැඩි යගේ. පැහැදිලිනේ? එහෙනම් හරියටම තේරුම් ගන්න තුෂාරාංකය විතරක් දැනගත්ත පමණින් සාපේක්ෂ ආර්ද්‍රතාවය ගැන අපිට හරියට නිගමනයකට එන්න බෑ. අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ කාම්බර උෂ්ණත්වයත් එක්ක සංසන්දනය කිරීම. කාම්බර උෂ්ණත්වයට වඩා බෙහෙවින් අඩුයි නම් තුෂාරාංකය. ඒ කියන්නේ එදා දවසේ ඉතා කුඩා ජල වාෂ්ප ප්‍රමාණයක් තමයි පවතින්නේ. තියෙන්න පුළුවන් උපරිමයට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයක් තමයි පවතින්නේ. එහෙනම් සෑහෙන්න උෂ්ණත්වය අඩු කරන්න සිද්ධ වෙනවා. එම ජල වාෂ්ප ප්‍රමාණයෙන්ම සන්තෘප්ත කරන්න නම්. පැහැදිලි නේද? හරි. එහෙමනම් ඔය කියන විදිහට තුෂාරාංකය විතරක් අඩු වෙච්ච පමණින් අපිට එහෙම හරියට ගන්න බෑ. අපි හරියටම කියනවා නම් ආත්ම කියන්නම් කාම්බර උෂ්ණත්වය සහ තුෂාරාංකය අතර ඒ අන්තරය අඩු නම් ඒ කියන්නේ සන්තෘප්ත වෙන්න බෙහෙවින් ආසන්නයි කියලා. අන්තරය ගොඩක් වැඩි නම් ඒ කියන්නේ ගොඩාක් උෂ්ණත්වය කියන්නේ තියෙන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඒ කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි මේකේ පවතින්නේ කියන එක. හරි. එහෙම නිසා B ප්‍රකාශයත් මෙතනදී වර්ධිනවා. A හා B කියන දෙන්නම වර්ධිනවා නම් C කියවන්නවත් ඕනේ නැහැ. උත්තරේ 5 කියලා අපිට ගන්න පුළුවන්. හරි. C ප්‍රකාශය. විවෘත පරිසරයකදී පමණක් පරිසරයේ ජල වාෂ්ප පීඩනය තුෂාරාංකයේදී සන්තෘප්ත ජල වාෂ්ප පීඩනයට සමාන වෙනවා කියලා කියනවා. නෑ, එහෙම දෙයක් නැහැ. මෙතන විවෘත පරිසරයේ වීම තුලින් මොකක්වත් විශේෂයක් සිද්ධ වෙන්නේ නැහැ. සංවෘත පරිසරයක් වුණත් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විවෘත පරිසරයක් වූ පමණින් කිසිම සම්බන්ධයක් ඒකට බලපාන්නේ නැහැ. හරි. ඒක නිසා C ප්‍රකාශයත් වර්ධිනවා. එහෙමනම් නිවැරදි පිළිතුරු වෙන්නේ පස්වන පිළිතුරු. 20 වෙනි ප්‍රශ්න බලමු. ප්‍රකාශන කිහිපයක් දීලා තියෙනවා ධ්වනි තරංග සම්බන්ධයෙන්. අපි එකින් එක කතා කරලා බලමු. පළවෙනි ප්‍රකාශය. තාරතාවය. නැත්නම් පිච් එක. තරංගයේ විස්තාරය මත රඳා පවතිනවා කියලා කියන ප්‍රකාශය වැරදි. තාරතාවය නැත්නම් පිච් එක රඳා පවතින්නේ සංඛ්‍යාතයේ මත. හරි. අපි දන්නවා විතර පිරිමි සහ ගැහැණු කියන දෙකට අතර තාරතාවයේ ඇසුරින් තමයි අපි හරියට හඳුනගන්නේ. මේ දෙන වෙනස් දෙන්නේ කියලා. හරි. කටහඬවල වෙනස් කියලා. හරි. දෙවෙනි ප්‍රකාශය. ධ්වනි තීව්‍රතාවයේ සංඛ්‍යාතයට අනුලෝම සමානුපාතික වෙනවා කියලා කියනවා. ධ්වනි තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී ඒකක හරස්කඩක් කරහා ගමන් කරන ධ්වනි ශක්තියට. එතකොට මේක සමානුපාතික වෙන්නේ ශක්තියට. ශක්තිය සමානුපාතික වෙන්නේ තරංගයේ විස්තාරයේ වර්ගයට. නේ? එහෙනම් මේක විස්තාරයේ මත රඳා පවතිනවා. හැබැයි සංඛ්‍යාතයේ මත රඳා පවතින්නේ නැහැ. ඒක නිසා දෙවෙනි ප්‍රකාශයත් වරදිනවා. තුන්වෙනි ප්‍රකාශය. වේදනා දේහ ලීහ අගයට අනුරූප තීව්‍රතා මට්ටම මොකක්ද කියලා බිඳුවයි කියලා කියනවා. මේක වේදනා දේහලියට නෙවෙයි ශව්‍යතා දේහලියට අනුරූප වන ධ්වනි තීව්‍රතා මට්ටම තමයි 0 ඩෙසිබල් වෙන්නේ. වේදනා දේහලියට අදාළ අගය වෙන්නේ 120 ඩෙසිබල්. හරිනේ. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශයත් වැරදි. හතරවෙනි ප්‍රකාශය. ධ්වනි ගුණය උපරිතාන පැවතීම මත රඳා පවතිනවා කියලා කියනවා. ඔව් අපි දන්නවා. තාරතාවය එහෙම නැත්නම් විපුලතාවය වගේ ඒ දේවල් සමාන වුණත් අපි සමහර වෙලාවට උදාහරණයක් විදිහට බෙරයක් සහ තවත් මොකක් හරි සංගීත භාණ්ඩයක් කියන දෙන්නගෙම එකම සංඛ්‍යාතයේ සහ එකම විස්තාරයේ තියෙන තරංග දෙකක් නිකුත් කරත් අපිට පුළුවන් වෙනවා ඒ දෙන වෙන් කළ හඳුන ගන්න. ඒක තමයි ධ්වනි ගුණය හැටියට හඳුන්වන්නේ. ඒතකොට ඒක රඳා පවතින උපරිතාන පැවතීම මත, ඒ වගේ ස්වභාවය, ඒ වගේ හැඩය මත. හරි. ඒක නිසා හතරවෙනි ප්‍රකාශය නිවැරදි. පස්වෙනි ප්‍රකාශය. ධ්වනි තීව්‍රතාවයේ විස්තාරය මත රඳා නොපවතී කියලා කියනවා. විස්තාරය මත රඳා පවතිනවා. ඇයි ඒ අර මම කලින් කිව්වා වගේ ධ්වනි තීව්‍රතාවයේ ශක්තිය මත රඳා පවතින නිසා. හරි. එහෙනම් මෙතනදී නිවැරදි ප්‍රකාශය වන්නේ හතරවෙනි ප්‍රකාශය. එහෙනම් නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර. 21 වෙනි ප්‍රශ්න බලමු. උෂ්ණත්ව මිතික ගුණ පහකට උෂ්ණත්වය සමග විචලන වන ආකාරය දීලා තියෙනවා. උෂ්ණත්ව මානයක් සඳහා වඩාත් සුදුසු ගුණය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. දැන් සරලවම කියනවා නම් මේ මොනවද? උෂ්ණත්ව මිතික ගුණයක් උෂ්ණත්ව මානයක් සඳහා භාවිතා කරන්න නම් අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕනි ගුණාංග වෙන්නේ ඒකඵල ශ්‍රිතයක් තියෙන්න ඕනි, රේඛීය ශ්‍රිතයක් තියෙන්න ඕනි, සන්තතික ශ්‍රිතයක් තියෙන්න ඕනි. ඔය තුන තමයි ප්‍රධානම අවශ්‍යතා. ඊට අමතරව අපි ඔය කතා කරන්නේ ප්‍රසාරණයක් ගැන වගේ නම් එහෙමනම් එතනදී ඊතා තාපාංක ඊතා විශාල වෙන්න ඕනි,
ද්‍රවාංකය ඉතා කුඩා වෙන්න ඕනේ. අපි මේ කතා කරන්නේ ද්‍රවයක් පිළිබඳව නම් ද්‍රවයක ප්‍රසාරණය නම් ඔය කියන ගුණය. එහෙනම් ඒ වගේ තැනකදී අර දෙන්න ගොඩක් ඈත් වෙන්න ඕනේ. මොකද අවස්ථා විපර්යාසයක් වගේ සිදු වුණොත් එහෙම උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන වෙලාවෙදී උෂ්ණත්වයේ වෙනස් වීමක් සිදු වෙන්නේ නැති වීම නිසා. පැහැදිලි නේද? හරි. දැන් ඒ වගේ කතා දිහා බැලුවම බලන්න මෙතන එක එක විදියට හැසිරෙන කීප දෙනෙක් තමයි. පළවෙනි එක, දෙවෙනි එක සහ තුන්වෙනි එක උෂ්ණත්වයේ වැඩි වීමත් එක්ක සමහර තැන්වලදී හැසිරෙන විදිහට නෙමෙයි තව සමහර තැන්වලදී හැසිරෙන්නේ. ඒ වගේම තමයි පස්වෙනි කෙනා සන්තතික නැහැ. යම් උෂ්ණත්වයකදී එක පාරටම අර රාශිය වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට ඒක හරියට අඳුර ගන්න බෑ. ඇයි එහෙම රාශිය වෙනස් වුනේ කියලා. එහෙනම් ඒ වගේ රාශියක් සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේ රාශියක ඒ කතා කරන ඒ ගුණය සුදුසු වෙන්නේ නැහැ උෂ්ණත්ව මානයක් සඳහා. හතරවෙනි උත්තරයේ කිසි ප්‍රශ්නයක් නැහැ. සරල රේඛීය නැති එක විතරයි එකම ප්‍රශ්නේ. සරල රේඛීය නැති වුණාම සිද්ධ වෙන එකම දේ තමයි අපිට පරිමාණයක් හදාගන්න ටිකක් අපහසු වීම. හැබැයි පරිමාණය අපි අමාරුවෙන් හරි හදාගෙන තියෙනවා නම් එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයා අපිට භාවිතා කරන්න පුළුවන් උෂ්ණත්ව මානයකට. හරි. එහෙනම් මෙතනදී නිවැරදි පිළිතුර වන්නේ වඩා සුදුසු කෙනා හැටියට අපිට සලකන්න වෙන්නේ හතරවෙනි කෙනා. දෙවෙනි ප්‍රශ්නේ බලමු. මෙතනදී අපිට දීලා තියෙනවා මේ හතර දෙනාගේ තාප සන්නායකතාව කොහොමද විචලනය වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට ප්‍රස්ථාරයක ඇඳලා තියෙනවා දිග සමග උෂ්ණත්වයේ විචලන වෙන ආකාරය. නැත්නම් උෂ්ණත්ව අනුක්‍රමණය කොහොමද වෙනස් වෙන්නේ? දිග සමග උෂ්ණත්වය වෙනස් වෙන ආකාරය. ඒතර අපි දන්නවා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය උෂ්ණත්ව අනුක්‍රමණය. හරි නේද? සරලවම කියනවා නම් දැන් ওই විදිහට රේඛීය ප්‍රස්ථාරයක් ලැබෙන්න නම් අනිවාර්යයෙන් මේ දඬු මොනවා කරලා තියෙන්න ඕනද? පරිවර්ණය කරලා තියෙන්න ඕනේ. ඒ නිසා පළවෙනි උත්තරේ සහ දෙවෙනි උත්තරේ කොහොමත්ම වෙන්න බෑ. ඊතුරු තුන් දෙනාගෙන් තමයි අපි බලන්න ඕනේ. ඊතුරු තුන් දෙනාගෙන්. හරි. දැන් සරලවම සන්නායකතාවයේ වැඩි කියලා කියන්නේ. හරි. සන්නායකතාවයේ වැඩි කියලා කියන්නේ දැන් මෙතන මේ දිගවල් ප්‍රස්ථාර දිහා බලන්න හැමෝගෙම එකම දිගක් පවතින්නේ. සන්නායකතාවයේ වැඩි කියලා කියන්නේ එයා හරහා ඉතා හොඳින් තාපේ සන්නායන වෙනවා කියන එකනේ. එහෙමනම් සන්නායකතාවයේ වැඩි කෙනාගේ වැඩි උෂ්ණත්වාන්තරයක් හිටින්නේ නැහැ. උෂ්ණත්වයේ වැඩි විචලනයකින් තොරව සීග්‍රයෙන් මේ තාපේ ඉතා හොඳින් සන්නායන වෙනවා. එහෙමනම් ඔයා තේරුම් ගන්න ඕනේ මෙතන සන්නායකතාවයේ වැඩි කෙනාගේ තමයි උෂ්ණත්ව වෙනස දණ්ඩේ දෙකලවර උෂ්ණත්ව වෙනස මොනවා වෙන්න ඕනිද? අඩු වෙන්නේ. හරිනේ. හරි. එහෙමනම් දැන් මෙතන සන්නායකතාවයේ වැඩිම කෙනා D අනුක්‍රමණය අඩුම අවස්ථාව මොකක්ද? තුන්වෙනි අවස්ථාව. ඒ නිසා අනිවාර්යෙන් තුන්වෙනි කෙනා D විය යුතුමයි. හරි. එතනින් එහාට ගානේ හදන්න දෙයක් නැහැ. 3 සහ 4 උත්තර එතනින් අයින් වෙනවා. නිවැරදි පිළිතුර 5 හැටියට අපිට ගන්න පුළුවන්. හරිනේ. ඉතුරු දේවලුත් කතා කරනවා නම් සන්නායකතාවයේ අඩු කෙනා හරහා තමයි හිතා හොඳින් තාපේ සන්නායනය වෙන්නේ නැත්තේ. ඔය හේතුව නිසා මොකක්ද සිද්ධ වෙන්නේ? දෙකලවර උෂ්ණත්වාන්තරය අරට කට්ටියට සාපේක්ෂව බෙහෙවින් වැඩි වෙනවා. එහෙමනම් සන්නායකතාවයේ අඩුම කෙනාගේ මොනවා වෙන්න ඕනද? ඊට විශාල උෂ්ණත්වාන්තරයක් හිටින්න ඕනි. හරි. ඒ කියන්නේ අනුක්‍රමණය, උෂ්ණත්ව අනුක්‍රමණය වැඩි වෙන්න ඕනි. එහෙම කෙනෙක් හැටියට ප්‍රස්ථාර දිහා බැලුවම වාට තේරෙනවා දෙවෙනි කොටසේ තමයි වැඩිම උෂ්ණත්ව වෙනසක් පවතින්නේ. එහෙම නැත්නම් වැඩිම උෂ්ණත්ව අනුක්‍රමණයක් පවතින්නේ. එයා තමයි සන්නායකතාවයේ අඩුම කෙනා වෙන්න ඕනි. කවුද සන්නායකතාවයේ අඩුම කෙනා? A. එහෙනම් දෙවෙනි කෙනා A වෙන්න ඕනි. ඒ තර්කයේ විතරක් භාවිතා කරත් ওই දින උත්තර තුනෙන් දෙවෙනි කෙනා A විදිහට ඉන්නේ ඒ අවස්ථාවේ විතරයි. හරි. ওই විදිහට තර්ක කරලා අපිට පුළුවන් මෙතනදී නිවැරදි දණ්ඩ සලකන්න. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පස්වන පිළිතුර. විසිතුන්වෙනි ප්‍රශ්නේ බලමු. සරසුළු දෙකක් එක්වර නාද කරාම තප්පරේ නුගසුම් 3ක් ඇහෙනවා කියලා කියනවා. හරි. ධ්වනිමාන කම්බිය සමග ඒවා අනුනාද වන දිගවල් දීලා තියෙනවා. 27 සහ 28. හරි. සරසුළු දෙකේ සංඛ්‍යාත මොනවද කියලා අහනවා. හරි. දැන් අපි දන්නවා ධ්වනිමාන කම්බිය පැත්තෙන් අපි හිතලා බැලුවොත් එහෙම ධ්වනිමාන කම්බිය අනුනාද වන අවස්ථා දෙකේ දිගවල් දීලා තියෙනවානේ. එතනදී දැන් අපිට කතා කියන්නේ නැහැ වෙනස් සුපිරිතාන සලකනවා කියලා. අනුනාද වන දිගවල් කියලා දීලා තියෙනවා. අපිට හිතන්න පුළුවන්. ඒතර මෙන්න මේ පුඩු ගණනේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. තන්තුව වෙනස් කරන්නේ නැති නිසා මේවා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සංඛ්‍යාතයේ සමානුපාතික වෙන්නේ කාටද? 1ට L ට. හරි. L අතර අනුපාතය ගානේ දීලා තියෙනවා 27ට 28යි. අනුනාද වන දිගවල අතර අනුපාතය 24ට 28යි. එහෙනම් සංඛ්‍යාත අතර අනුපාතය මොනවා වෙනවද? ඕකේ පරස්පරය, ඒ කියන්නේ 28ට 27ක් වෙනවා.
එතකොට සංඛ්‍යාත අතර අනුපාතය 28ට 27යි. එහෙනම් අනුපාතයේ ඇසුරින් දෙදෙනාගේ සංඛ්‍යාත අතර වෙනස කොච්චරද? එක්කෙනෙක් 27යි නම් එක්කෙනෙක් 28යි නම්. වෙනත් විදිහට කියනවා ඔයා මෙන්න මේ ෆවුරක් දාගන්න. මෙයා 28යි F නම් මෙයා 27යි F නම් දෙදෙනාගේ පරතරය වෙන්නේ කොච්චරයිද? 1යි F. එතකොට අපිට දෙදෙනාගේ පරතරය එහෙම නැත්නම් ওই නුගසුම් සංඛ්‍යාවේ දීලා තියෙනවා 3යි Hz. එහෙනම් එකක් කියලා කියන්නේ 3යි Hz නම් 28ක් කියලා කියන්නේ කොච්චරක්ද? මේ වගේ තුන් ගුණයක් නේ 28 ඒවා 3ක් කියලා කියන්නේ 60යි 84යි නේ. මෙයා 27ක්. ඒ කියන්නේ මේකෙන් තව 3ක් අඩු වෙන්න ඕනේ 81යි Hz. මේවා තමයි එහෙමනම් අනුනාද වන සංඛ්‍යාත දෙක. එහෙමනම් මේවා තමයි සරසුල් දෙකේ සංඛ්‍යාත දෙක. හරි. නිවැරදි පිළිතුර 4 වන පිළිතුර. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 40ක් වන සාපේක්ෂ ආර්ද්‍රතාවය 66ක් වන සංවෘත කාමරයක් ඒකාකාර ශීඝ්‍රතාවකින් සිසිල් කරනවා කියලා කියනවා. දැන් සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ නිරපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වීම හොඳින්ම විස්තර වන්නේ මේ මොන ප්‍රකාශයන්ගෙන්ද කියලා අපෙන් අහනවා. හරි. දැන් මොකක්ද කරන්නේ? 40ක සමාන 40 සෙල්සියස් උෂ්ණත්වයක පවතින මේ කාමරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 66 කියලා කියන්නේ දැන් සංතෘප්ත වෙලා නැහැ. ළඟකවත් නැහැ. හරි නේද? සංතෘප්ත වෙලා නැහැ. හරි. එහෙනම් වාෂ්ප කලාපය තමයි මේ වාෂ්ප තියෙන්නේ. මේ විදිහට තියෙනවා. උෂ්ණත්වයේ ක්‍රමයෙන් අඩු කරගෙන එනවනේ. උෂ්ණත්වයේ ක්‍රමයෙන් අඩු කරගෙන ආවා කියලා මේ වාෂ්ප ඝනීභවණය වෙන්නේ නැහැනේ. උෂ්ණත්වයේ ක්‍රමයෙන් අඩු කරගෙන එනකොට අපි දන්නවා මේ m උපරිම කියන එක සමානුපාතික වෙනවා මොකක් මතද? පරිමාව මත වගේම උෂ්ණත්වය මත. එතකොට දැන් පරිමාව නියතයිනේ. ඒ නිසා මෙයාගේ විචලනයක් නැහැ. එතකොට උෂ්ණත්වය අඩු කරගෙන එනකොට ඒ අඩු උෂ්ණත්වවලදී තියෙන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය මොනවා වෙනවද? අඩු වෙනවා. මේ යටපදයේ ක්‍රමයෙන් අඩු වෙනකොට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ක්‍රමයෙන් මොනවා වෙනවද? වැඩි වෙනවා. දැන් ඒතර අපි දන්නේ කොයි මට්ටමක් දක්වා උෂ්ණත්වය අඩු කරනවාද කියන එක. එතකොට අපි දන්නවා තුෂාරාංකය කියන උෂ්ණත්වයටත් වඩා මෙයා අඩු කරන්නත් එහෙනම් මොකද වෙන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩිලා ගිහලා තුෂාරාංකයේදී සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ක් වෙනවා. එතනින් එහාට තවදුරටත් උෂ්ණත්වය කොයිතරම් දුරට අඩු කරත් එතනින් එහාට මොකද්ද සිද්ධ වෙන්නේ? එන්න එතනින් එහාට උෂ්ණත්වය අඩු කරගෙන යනකොට ජල වාෂ්ප කලාපයේ පවතින්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණය දැන් තියෙන නිසා තවදුරටත් උෂ්ණත්වය අඩු කරොත් එහෙම අර අමතරව දරා ගන්න බැරි ටික මොනවා වෙනවද? ඝනීභවණය වෙනවා. එහෙම නේද? එහෙමනම් සාපේක්ෂ ආර්ද්‍රතාවය 66 කියන අගයේ ඉඳලා වැඩි වෙලා ගිහිල්ලා 100ටම ගියොත් එහෙම එතනින් එහාට දිගටම නියත වෙනවා. ඕකනේ කතාව. දැන් අපි දන්නේ මේ වගේ තැනක් දක්වාද උෂ්ණත්වය අඩු කරන්නේ එහෙම නැත්නම් මේ වගේ තැනක් දක්වාද කියලා. එහෙනම් ඔයා තේරුම් ගන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕනි. වැඩි වෙලා පස්සේ නියත වෙනවා වෙන්නත් පුළුවන්. වැඩි වෙවි තියෙනවා වෙන්නත් පුළුවන්. මොකද කොයි මට්ටම දක්වා මේ පරීක්ෂණය කරනවද කියන එක ගාණ දීලා නැති නිසා. හරිනේ. හරි. එහෙම නොවන උත්තර අයින් කරන්න. පළමුව වැඩි වී ඊට පස්සේ නියතව තියෙනවා වෙන්න පුළුවන්. පළමුව අඩු වී දෙවෙනි උත්තරේ වෙන්න බෑ. තුන්වෙනි උත්තරේ පළමුව වැඩි වී ඉන්පසු නියතව. ඒක හරි. තියෙන්න පුළුවන්. පළමුව වැඩි වී ඉන්පසු නියත එකක් තියෙන්න පුළුවන්. දිගටම වැඩි වී. හරි. ඊටු ටික ඔක්කොම තියෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා පස්වෙනි උත්තරේ අයින් කරන්න එපා. ඒකත් වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ ඉවර කරන්නේ මොන මට්ටමේද කියන එක. හරි. ඒක තමයි පළවෙනි කතාව. දැන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය. හරිනේ. කොහොමත් ඝනීභවණය වීමක් ආරම්භ වෙන්නේ සන්තෘප්ත වුණාට පස්සේනේ. එහෙම නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% ගියාට පස්සේනේ. එතකන් තියෙන ජල වාෂ්ප ඝනත්වය වෙනස් වෙන හේතුවක් නැහැනේ. තියෙන ජල වාෂ්ප ස්කන්ධය දිගටම නියතයි. පරිමාව දිගටම නියතයි. එහෙනම් තිබෙන ජල වාෂ්ප ඝනත්වය එහෙම නැත්නම් නිරපේක්ෂ ආර්ද්‍රතාවය මොනවද වෙන්නේ? දිගටම නියතව තියෙන්න ඕනි. බැරි වෙලාවත් සන්තෘප්ත වීමක් සිදු වුණොත් එහෙම එතනින් එහාට උෂ්ණත්වය තවදුරටත් අඩු කරන් යද්දී අන්න දැන් මොකද වෙන්නේ? වාෂ්ප කලාපයේ පවතින ජල වාෂ්ප ඝනත්වය එන්න මොනවා වෙනවද? අඩු වෙනවා. මොකද එන්නේ ජල වාෂ්ප ඝනීභවණය වෙන නිසා. පැහැදිලිද? හරි. ඒක නිසා එතනදී තියෙන්න පුළුවන් ආකාර දෙකයි. එක්ක දිගටම නියතව පවතිනවා. එහෙම නැත්නම් දිගටම නියතව පැවතිලා එතනින් එහාට මොනවා වෙනවද? අඩු වෙනවා. හරි. අපි වෙන්න බැරි දේවල් අයින් කරමු. දෙවෙනි උත්තරේ දැන් අපි කොහොමද අයින් කරලා තියෙන්නේ? පළවෙනි උත්තරේ බලමු. නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගැන තියෙන ප්‍රකාශ කියලා බලමු. පළමුව අඩු වී වෙන්න බෑ. පළවෙනි උත්තරේ අයින් කරමු. දෙවෙනි එක කොහොමද අපි අයින් කරලා ඉවරයි. තුන්වෙනි එක. පළමුව නියතව පවතී. ඉන්පසු ක්‍රමයෙන් අඩු වේ. වෙන්න පුළුවන්. සන්තෘප්ත කියන්නේ වාෂ්පයේ සන්තෘප්ත වෙනකම්, ඒ කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% වෙනකම්ම නිරපේක්ෂ ආර්ද්‍රතාවය නියතව තිබිලා එතනින් එහාට අඩු වෙනවා වෙන්න පුළුවන්. හරිනේ. 4. දිගටම වැඩි වේ වෙන්න බෑ. හරිනේ. 5. පළමුව වැඩි වී ආයකත් වෙන්න බෑ. හරි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ නිවැරදි පිළිතුර වෙන්නේ. විය හැකි දේ වෙන්නේ තුන්වෙනි පිළිතුර.
25 වෙනි ප්‍රශ්නේ බලමු. ග්‍රහලොවක් මතු පිට වියෝග ප්‍රවේගය අර්ධයක් කරන්න පුළුවන් මේ මොනවා කරද්ද කියලා අපි අහනවා. මොකක්ද වියෝග ප්‍රවේගය කියලා කියන්නේ? අපි අග්ගල මතක් කරගමු. මෙතනදී ප්‍රවේගයක් ලබා දෙනවා යන්තමින් අනන්තය දක්වා ගමන් කරන්න. එහෙමනම් ලබා දෙන ප්‍රවේගය තමයි වියෝගය කියලා කියන්නේ. සමාන වියෝග ප්‍රවේගය කියලා කියන්නේ. හරි. එතකොට පළවෙනි ප්‍රකාශය. ස්කන්ධය අඩක් කරලා අරය දෙගුණ කරනවා කියලා කියනවා. ග්‍රහලෝකයේ ස්කන්ධය අඩක් කරලා අරය දෙගුණ කරනවලු. හරි. අපි කොතනින්ද හදන්නේ? මෙතනින් හදමු. ස්කන්ධය අඩක් කරාම හරි. අපි මේ විදිහට ගත්තොත් එහෙනම් v වර්ග සමානුපාතික වෙනවා ස්කන්ධය බෙදීම අරයට නේ. ස්කන්ධය අඩක් කරාම v වර්ගය දෙගුණයකින් අඩු වෙනවා. ඊට පස්සේ මොකක්ද කරනවා කියලා කියන්නේ? අරය දෙගුණයක් කරනවා කියලා කියනවා. යටපදයක් මේ විදිහට දෙගුණයක් කරාම එතනොත් මොකක්ද වෙන්නේ? v වර්ගය තවත් දෙගුණයකින් අඩු වෙනවා. එහෙනම් සමස්තයක් විදිහට v වර්ගය කී ගුණයකින් අඩු වෙනවද? 4 ගුණයකින් අඩු වෙනවා. v වර්ගය 4 ගුණයකින් අඩු වෙනවා කියලා කියන්නේ v කොච්චරකින් අඩු වෙනවද? 2 ගුණයකින් අඩු වෙනවා. එහෙමනම් ඒ ප්‍රකාශය වෙන්න පුළුවන්. ඔයාලට අයින් කරන්න පුළුවන් උත්තරය එකයි. තුන්වෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. හරි. දෙවෙනි ප්‍රකාශය. ඝනත්වයේ නියතව තබා අරය අඩක් කිරීමෙන් ඝනත්වය නියතව තබා අරය අඩක් කරනවා කියලා කියනවා. හරි. දැන් මේ තියෙන උත්තර දෙකෙන් අපිට හරියටම නිගමනයකට එන්න අමාරුයි. මෙන්න මේ g වෙනස් වෙනවද දන්නේ නැහනේ. අරය වෙනස් කිරීමේදී අපි g ට ප්‍රකාශනයක් ගමු. නැත්තම් මෙතනින්ම ගන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්න නැහැ. මෙතනින් අපි ගත්තේ මොකක්ද? v වර්ග සමානුපාතික වෙනවා m බෙදීම r ට. v වර්ගයේ සමානුපාතික වෙනවා m. m කියලා කියන්නේ ඝනත්වය වතාවක් පරිමාව සමානුපාතික වෙන්නේ කාටද? අරයේ ඝණයට. බෙදීම r කෙනෙක් ඉන්නවා. මෙයා කැපෙනවා. මෙතන r වර්ගයක් එනවනේ. එහෙමනම් v වර්ගයේ සමානුපාතික වෙනවා r වර්ගයට. ඒ කියන්නේ v සමානුපාතික වෙනවා r ට. දැන් මොනවද කරනවා කියලා කියන්නේ? ඝනත්වය නියතව තබා අරය අඩක් කරනවා කියලා කියනවා. එහෙනම් මෙයා දෙගුණයකින් අඩු වෙනකොට එතනදිත් මොකක්ද වෙන්නේ? වියෝග ප්‍රවේගය දෙගුණයකින් අඩු වෙනවා. b ප්‍රකාශයත් නිවැරදි. හතරවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. පළවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. c ප්‍රකාශය. ස්කන්ධය නියතව තබා මතු පිට ගුරුත්ව ත්වරණය එක බෙදීම 16ක් කිරීමෙන් ස්කන්ධය නියතව තබා ගුරුත්ව ත්වරණය මතු පිට ගුරුත්ව ත්වරණය එක බෙදීම 16ක් කරනවා කියලා කියනවා. හරි. මතු පිට ගුරුත්ව ත්වරණය කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය වෙන්නේ gm බෙදීම r වර්ගයනේ. මෙයා නියතයි කොහොමද? ස්කන්ධයත් නියතව තබා g වෙනස් කරනවා කියලා කියන්නේ r උත් වෙනස් විය යුතුයි. හරි නේද? එහෙමනම් මට ගන්න පුළුවන් g සමානුපාතික වෙනවා 1ට r වර්ගයට. හරිනේ. g සමානුපාතික වෙනවා 1ට r වර්ගයට. දැන් මොනවද කරනවා කියලා කියන්නේ? මතුපිට ගුරුත්ව ත්වරණය එක බෙදීම 16ක් කරනවා කියලා කියනවා. දැන් කොහොමද අපි මේක හදන්නේ? දැන් g එක බෙදීම 16ක් කරනවා කියලා කියනවා. එහෙනම් g අතර අනුපාතය 16ට 1යිනේ. g අතර අනුපාතය 16ට 1යි නම් r වර්ග අතර අනුපාතය ඒක පරස්පරය වෙන්න ඕනේ. ඒ කියන්නේ 1ට 16යි. එහෙනම් r අතර අනුපාතය කීයක් වෙන්න ඕනේ? 1ට 4ක් වෙන්න ඕනේ. හරි. g වෙනස් වෙනකොට අරය වෙනස් වෙනවා කියන එක පැහැදිලි. දැන් එහෙමනම් මෙතනින් අපිට ගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි ප්‍රකාශනයෙන් මම ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රකාශනය භාවිත කරලා මම ලියන්නම් v වර්ග සමානුපාතික වෙන්නේ gr ට. දැන් g අතර අනුපාතය 16ට 1යි. g අතර අනුපාතය 16ට 1ක් වෙනකොට r අතර අනුපාතය 1ට 4යි. එහෙමනම් 16ට 4යි ඒ කියන්නේ 4ට 1යි. එහෙමනම් මම මොකද්ද මේ කරේ? g අතර අනුපාතය 16ට 1යි r අතර අනුපාතය 1ට 4යි. ඒ කියන්නේ gr කියන ගුණිතය අතර අනුපාතය 16 වතාවක් ඒ කියන්නේ 16 1 වරක් 4 කියලා කියන්නේ 4යි. 16ට 4යි. ඒ කියන්නේ gr ගුණිත අතර අනුපාතය 4ට 1යි. gr ගුණිතේ v වර්ගයට සමානුපාතික වෙනවා. එහෙනම් v වර්ග අතර අනුපාතය 4ට 1යි. ඒ කියන්නේ v අතර අනුපාතය 2ට 1යි. එහෙනම් වියෝග ප්‍රවේගය එතනදිත් මොනවා වෙනවද? දෙගුණයකින් අඩු වෙනවා. ප්‍රකාශ තුනම සත්‍යයි. නිවැරදි පිළිතුර වෙන්නේ පස්වන පිළිතුර. 31 වෙනි ප්‍රශ්න බලමු. අපිට කියනවා ඝන සෙන්ටිමීටර් 500ක පරිමාවක් තුල ජල වාෂ්ප අන්තර්ගත වෙනවා කියලා කියනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය 30 කියලා කියනවා.
බඳුන තුල නිරපේක්ෂ ආර්ද්‍රතාවය 30 ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියලා කියනවා. හරි. දැන් මෙතන ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් නේ. ඝන ඩෙසිමීටරයක් තුල තියෙන්නේ ග්‍රෑම් 30යි නම් ඝන කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් තුල තියෙන ග්‍රෑම් 30යි නම් ඝන සෙන්ටිමීටර් 500ක් තුල තියෙන ග්‍රෑම් 15යි. එහෙනම් මුලින්ම මෙයාගේ තුල තියෙන ජල වාෂ්ප 15යි ග්‍රෑම් ප්‍රමාණයක්. ඒකට 2.5ක් එකතු වුණා කියලා කියන්නේ දෙවෙනි අවස්ථාවේදී කොච්චරක්ද තියෙන්නේ? 17.5යි ග්‍රෑම් ප්‍රමාණයක්. හරි නේද? දැන් මේ වගේ දැන් අපි අහන්නේ දෙවෙනි අවස්ථාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරි? දෙවෙනි අවස්ථාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය තමයි අපි අහන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය මට ලියන්න පුළුවන් තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය ස්කන්ධය බෙදීම තියෙන බල උපරිම ජල වාෂ්ප ස්කන්ධයේ වතාවක් 100 හැටියට. මේ විදිහට ජල වාෂ්ප දැම්මා කියලා මේ m උපරිම වෙනස් වෙන්නේ නැහනේ. මෙයා රඳා පවතින්නේ නැහනේ ওই විදිහට දාන ජල වාෂ්ප ස්කන්ධයක් මත. පැහැදිලිද? m උපරිම මේ අවස්ථා දෙකේදී කියන්නේ නියත වෙනවා. එහෙමනම් මට ගන්න පුළුවන් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සමානුපාතික වෙන්නේ කාටද? තිබෙන ජල වාෂ්ප ස්කන්ධයට. තිබෙන ජල වාෂ්ප ස්කන්ධ අතර අනුපාතය 15ට 17.5යි. තිබෙන ජල වාෂ්ප ස්කන්ධ අතර අනුපාතය 15ට 17.5යි. මට මේක ලේසියෙන්ම ඔයාලට පැහැදිලි කරන්න මම මේක දෙකනුත් වැඩි කරනවා. එහෙනම් තිබෙන ජල වාෂ්ප ස්කන්ධ අතර අනුපාතය දෙකෙන් වැඩි කරාම 15 වතාවක් 2 කියන්නේ 30යි. 17.5 2ක් කියලා කියන්නේ කොච්චරයිද? 35යි. එහෙනම් තිබෙන ජල වාෂ්ප ස්කන්ධය අතර අනුපාතය 30ට 35යි. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව අතර අනුපාතය 30ට 35යි. පළවෙනි අවස්ථාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 30 නම් දෙවෙනි අවස්ථාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 35ක් වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර දෙවන පිළිතුර. දෙවෙනි ගාන බලමු. පිත්තල කම්බියකින් සමන්විත අවලම්බ ඔරලෝසුවක 15 සෙල්සියස් හිදී පැයක කාලයක් තුළ දෝලන 3600ක් දක්වමින් නිවැරදි වෙලාව පෙන්වනවා කියලා කියනවා. හරිද? උෂ්ණත්වයේ ඍණ 5 පහළ වැටුණු මොහොතක ඔරලෝසුව මගින් පැයක කාලයකදී කොච්චර දෝෂයක් පවතිනවද කියලා අහනවා. හරි. දැන් සත්‍ය කාලයේ පැය. අපි දන්නවා අඩු උෂ්ණත්වයකදී මොකක්ද වෙන්නේ? දැන් මෙතන අවලම්බ බට්ටෙක් ඉන්නේ. එයාගේ දෝලන කාලාවර්තය T1 සමානයි 25 වර්ගමූල L බෙදීම G හැටියට මට ගන්න පුළුවන්. මේ දේවල් මේ මතක් කිරීමක් කරන්නේ. ඔයාගාව මෙන්න මෙතනට එනකන් මෙන්න මේ පොයින්ට් එක ඔළුවේ තියෙන්න ඕනේ. ඔයාගේ වේගය හදා ගන්නම්. හරි. එතකොට දැන් අඩු උෂ්ණත්වයකදී මොකක්ද වෙන්නේ? සංකෝචනයක්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන දිගට වඩා දැන් තියෙන දිග අඩුයි. අඩු උෂ්ණත්වයකදී පවතින දිග එහෙනම් මට ගන්න පුළුවන් L වතාවක් 1 ඍණ ඇල්ෆා T කියලා. දැන් මේ දෙන කොටස් දෙකකට බෙදලා මට ලියන්න පුළුවන් මෙන්න මේ L බෙදීම G වතාවක් එකට ඇල්ෆා T 1 ඍණ ඇල්ෆා T කියලා මෙතන තියෙනවා. එහෙනම් 1 ඍණ ඇල්ෆා T වතාවක් වර්ගමූලය යාගේ වර්ගමූලය කියන එක මේ විදිහට එළියට ගන්න පුළුවන්. ඊටු කොටස මේ විදිහට ලියලා. එහෙනම් මේ ඊටු කොටස වෙන්නේ T1. එහෙම නැත්නම් සත්‍ය කාලය. එහෙනම් T1 වතාවක් වර්ගමූල 1 ඍණ ඇල්ෆා T කියලා ගන්න පුළුවන්. මේ වර්ගමූල 1 ඍණ ඇල්ෆා T කියන එක න ඇල්ෆා T ගුණිතය ඉතා කුඩා නිසා අපිට ගන්න පුළුවන් ඇල්ෆා වර්ග කියන පද වගේ නොසලකා හරින්න පුළුවන්. ඒ ඇසුරින් 1 ඍණ ඇල්ෆා T බෙදීම 2ක් කියලා ගන්න පුළුවන්. මේ දේවල් දැන් ඔයා මේ වෙනකොට හොඳින් දැනන් ඉන්න ඕනි. හරි නේද? එහෙමනම් මේක මට ප්‍රසාරණය කරාම ලියන්න පුළුවන් T1 ඍණ T1 ඇල්ෆා T බෙදීම 2යි කියලා. මේ තියෙන්නේ ඇත්ත කාලය. ඉතින් සත්‍ය කාලය. එහෙනම් මෙන්න මේක තමයි දෝෂය. T1 ඇල්ෆා T බෙදීම 2 කියන ප්‍රමාණයක් අඩුවෙන් තමයි වෙලාව පෙන්වන්නේ. හරි. මේ අගේ අපිට ගන්න පුළුවන් T1 ඇල්ෆා T බෙදීම 2 දත්ත ආදේශ කරන්න තියෙන්නේ සත්‍ය කාලය 3600යි තප්පර ඇල්ෆා ගගේ දීලා තිනවා 18යි 10.6ක් විදියට T කියන්නේ උෂ්ණත්ව වෙනස 15 වෙදි තමයි හරි වෙලාව පෙන්වන්නේ ඍණ 5ට තමයි අරගෙන ගිහලා දෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් 20යි. බෙදීම 2යි. සුළු කරාට පස්සේ 0.648ක් තප්පර විදියට එනවා. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. තාපයකට කොටසක් ආවරණය වෙලා තියෙන දෝලනය වෙන වස්තුවක් දෙස නිරීක්ෂණය කරන නිරීක්ෂකයෙකුට තප්පර 4 කාලයක් තමයි පේන්නේ. තප්පර 12ක කාලයක් පේන්නේ නැහැ කියලා කියනවා. පෙනෙන කාලාන්තරය තුල දෝලන චලිතයේ උපරිම කලා වෙනස මොකක්ද කියලා අහනවා. හරි. මෙන්න මේ වගේ දෙයක් තමයි මේ කියන්නේ. මෙන්න මේක තමයි තාප්පය. ඒක නිරීක්ෂකයා ඉන්නේ මෙන්න මේ වගේ පැත්තකින්. මේක පැහැදිලි කරන්න ලේසි වෙනවා. මෙන්න මේ විදිහට කියන්නම්. ඕනෑම වෘත චලිතයක අපි 7L එකක් ගත්තොත් එමේ මේ වගේ වෘත චලිතයකට මෙන්න මෙහෙම ආලෝක ධාරාවක් මේ පැත්තට ලබා දුන්නොත් එහෙම මෙතන තිරයක් තියලා අපි දන්නවා එතකොට මෙතනදී දැන් වස්තුව මේ වගේ වස්තුවක් වෘත චලිතය නිරත වෙනකොට එයාගේ 7L හදන්නේ මෙන්න මේ වගේ සරලානුවර්තී චලිතය. හරි නේද?
දැන් එතකොට බලන්න මෙන්න මෙතන උඩට යනකොට මෙන්න මෙතනට එනකොට තමයි නිරීක්ෂකයාට මෙයාව පේන්න ගන්න. එහෙනම් මෙන්න මේ වෙලාවේ මේ වෘත්ත චලිතය ඇසුරින් මම හිතුවොත් මේ සරලානුවර්තී චලිතයට අනුරූපව මනක් කල්පිත වෘත්ත චලිතයක් මම නිර්මාණය කරගන්නවා. මෙන්න මෙතන තමයි වෘත්ත චලිතය නිරත වෙන වස්තුව ඉන්නේ. මෙයා උඩටම ගිහලා මෙන්න මෙතනට එනකොට එතකොට වෘත්ත චලිතය නිරත වෙන වස්තුව මෙන්න මෙතනට යනවා. නැවත වතාවක් මෙයා මෙන්න මේ මට්ටමට එනකොට මොකක්ද වෙන්නේ? එතකොට වෘත්ත චලිතය නිරත වෙන කෙනා මෙන්න මෙතනට එනවා. පැහැදිලිද? දැන් එතකොට පැවතිය හැකි උපරිම කලා වෙනස වෙන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය තමයි අපි හොයන්න ඕනේ. ගාන අපිට දීලා තියෙනවා මුළු දෝලන කාලාවර්තේ නොපෙනී තියෙන කොටස තප්පර 12යි, පෙනෙන කොටස තප්පර 4යි කියලා කියනවනේ. එහෙනම් මෙයාගේ එක වටයක් යන ගත වන කාලය තප්පර 16යි. එක වටයක් යන ගත වන කාලය තප්පර 16යි. ඕනෙම සරලානුවර්තී චලිතයකට අනුරූපී වෘත්ත චලිතයක් නිරූපණය කරොත් එහෙම ඔය වෘත්ත චලිතය මොන වගේ වෘත්ත චලිතයක් වෙන්න ඕනේද? නියත කෝණික ප්‍රවේගයක් සහිත වෘත්ත චලිතයක් වෙන්න ඕනේ. නියත කෝණික ප්‍රවේගයක් සහිත වෘත්ත චලිතයක් තමයි සරලානුවර්තී චලිතයකට අනුරූප වන්නේ. එහෙනම් තප්පර 16ක් තුල මෙයා එක වටයක් ගමන් කරනවා නම් එතකොට තප්පර 4ක් තුල නම් මේ කොටස ගමන් කරන්නේ. මේ මුළු වටේම යන්න ගත වන කාලය එහෙම නැත්නම් අංශක 360ක් යන්න යට ගත වන කාලය තප්පර 16ක් වෙලා. නේ? මේ දෙකේම එකතු වෙන්නේ දෝලන කාලාවර්තේ. අංශක 360ක් යන්න ගත වන කාලය තප්පර 16ක් නම් ඒකාකාර කෝණික ප්‍රවේගයකින් තප්පර 4ක් තුල යන සිදු කරන කෝණය කොච්චරක් වෙන්න ඕනද? දැන් මම හිතනවා ඔයාලට පැහැදිලි. තප්පර 16කින් යන්නේ 360ක් නම් තප්පර 4ක් තුල යන ප්‍රමාණය එකෙන් 4 එකක් වෙන්න ඕනේ. කියන්නේ 90යි. එහෙමනම් පැවතිය හැකි උපරිම කලාව වෙනස වෙන්නේ 5 බෙදීම 2යි. නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. 34 වෙනි ප්‍රශ්නේ බලමු. රසදී උෂ්ණත්වමානයක් ක්‍රමාංකනයේදී වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට හිමාංකය සහ හුමාලාංකය 3 සහ 98 කියලා දීලා තියෙනවා. 3 සහ 98ලු මොකක් හෝ වැරදීමක් නිසා. හරි. තමයි මේ විදිහට අරගෙන තියෙන්නේ. මෙම උෂ්ණත්වමානයේ පාඨාංකය 20ක් ලෙස කියවන වෙලාවේ නිවැරදි උෂ්ණත්වය මොකක්ද කියලා අහනවා. මෙයාගෙන් 20 කියන පාඨාංකය නිවැරදිම උෂ්ණත්වය මොකක්ද කියලා. දැන් 3ක් කියලා මේ මාක් වෙලා තියෙන්නේ හරිනම් බිංදුවක් කියලා මාක් වෙන්න ඕනි කෙනානේ. 98ක් කියලා මාක් වෙලා තියෙන්නේ හරිනම් 100ක් කියලා මාක් වෙන්න ඕනි කෙනා. එතකොට මේ වැරදි පරිමාණය විසින් 20ක් කියලා කියනවා නම් ඒකට අදාළ නිවැරදි උෂ්ණත්වය මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. හරිම සරලයි. ඔයාලට හිතන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොච්චරක වෙනසක්ද මෙතන තියෙන්නේ? මේ පරිමාණයට අනුව 98න් 3ක් ගියම 95යි. මේ පරිමාණයට අනුව වැරදි පරිමාණයට අනුව 95ක වෙනසක් කියලා කියන්නේ හරි පරිමාණය කොච්චර වෙනසක්ද? 100ක වෙනසක්. හරි නේද? එහෙනම් වැරදි පරිමාණයේ එකක වෙනසක් කියලා කියන්නේ හරි පරිමාණයේ 100 බෙදීම 95ක්. එහෙනම් වැරදි පරිමාණයේ මෙතෙන්ද ඇති කොච්චර වෙනසක්ද? 20ට 3 ඉඳලා ඇති 17ක් නේ. වැරදි පරිමාණයේ 17ක් කියලා කියන්නේ 100 බෙදීම 95 වතාවක් 17ක්. මේක තමයි උත්තරේ. හරි. දැන් මේක සුළු කරන්න ඕනේ නැහැ. ඇයි? මෙතන තියෙන්නේ 100යි 95යිනේ. 195න් බෙදුවම 1. මොකක් හරි ඉතා කුඩා සංඛ්‍යාවක් එන්නේ. මේක ඉතාමත්ම ආසන්නයි එකට. එකට වඩා චූට්ටක් වැඩි නේ. ඒකට වඩා චූට්ටක් වැඩි කෙනෙක් 17න් වැඩි කරාම එන උත්තරේ 17.0 ගානක් නේ. ඒතර 14 ඉතා ආසන්න වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් අනිවාර්යෙන් උත්තර දිහා බලන්න එක ළඟ උත්තර ගොඩක් තියෙනවාද කියලා 14 වඩා පොඩ්ඩක් වැඩි උත්තරයක් විදිහට මෙතන පවතින්නේ 18යි සෙල්සියස් විතරයි. එහෙනම් සුළු කරන්න අවශ්‍ය නැහැ. මේක 18යි සෙල්සියස්. පැහැදිලිද? ඔයාලට මේ විදිහට නිකම් උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් සම්මත ආකාරයකට කරනවා නම් ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? 20 ඍණ 15 අචල ලක්ෂය බෙදීම ඉහළ අචල ලක්ෂය ඍණ 15 අචල ලක්ෂය සමාන වෙනවා. අනිත් පරිමාණය හිතුවොත් එහෙම θ ඍණ 15 අචල ලක්ෂය බෙදීම 100 ඍණ බිංදු. හරි. මේක සුළු කරාමත් ඔයාලට θ ගගය ගන්න පුළුවන්. මේ කියනගේ 18ක් විතර ඒවි. හරි. නිවැරදි පිළිතුර එහෙමනම් ලස්සන පිළිතුර.
චාල්ස් නියමේ සත්‍යතාවය සොයන පරීක්ෂණයක් සඳහා වියලි වාතය සහ කුඩා ජල වාෂ්ප ප්‍රමාණයක් අසන්තෘප්ත ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙන සමාන ස්කන්ධ සහිත සාම්පල් දෙකක් යොදා ගන්නවා කියලා කියනවා. හරි. මේ වගේ විශේෂයෙන්ම ප්‍රකාශ ආශ්‍රිත ගණන් වලදී සාම්පල් දෙක හරියටම බලන්න ඕනේ මොන වගේ සාම්පල් දෙකක්ද කියලා. මෙතනදී අපිට කියනවා සමාන ස්කන්ධ සහිත සාම්පල් දෙකක් තමයි භාවිතා කරන්නේ. සාම්පල් දෙකේ පීඩනයේ උෂ්ණත්වය සමග විචලනය ප්‍රස්ථාරගත කරාම මේ විදිහට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ප්‍රකාශන කීපයක් දීලා තියෙනවා. හරි. පළවෙනි ප්‍රකාශය දීලා තියෙන්නේ L1 රේඛාවෙන් ජල වාෂ්ප සහිත සාම්පලයේද L2 රේඛාවෙන් ජල වාෂ්ප රහිත සාම්පලයේද නිරූපණය වෙනවා කියලා. හරි. දැන් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙන්නේ NR බෙදීම V නේ. මේ සාම්පල් දෙක ගැන කතා කරොත් එහෙම මේ සාම්පල් දෙකේ මවුල ප්‍රමාණය අපිට ගන්න පුළුවන් ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයේ විදිහට. සාම්පල් දෙකේ සඵල මෞලික ස්කන්ධය කාගේ හරි වැඩි නම් එයාගේ මවුල ප්‍රමාණය අඩු වෙනවා. දැන් මෙතනදී සාමාන්‍ය වාතයේ මෞලික ස්කන්ධය 28ක් විදිහට ගන්න කියලා කියනවා. ඒකට ජල වාෂ්ප එකතු වුණාම ඔය සාමාන්‍ය වාතයේ මෞලික ස්කන්ධය 28යි ජල වාෂ්ප වල මෞලික ස්කන්ධය 18යි. එතකොට සඵල මෞලික ස්කන්ධය 28ට වඩා අඩු වගේක් වෙනවනේ. ඔය ඔහොම හැදෙන මිශ්‍රණයකින් මෞලයක් ගත්තොත් ඒ මෞලික ස්කන්ධය ග්‍රෑම් 28ට වඩා අඩු වෙනවනේ. එහෙනම් මෞලික ස්කන්ධය අඩු වෙනවා ජල වාෂ්ප පවතින කෙනාගේ. ජල වාෂ්ප පවතින කෙනාගේ මෞලික ස්කන්ධය වැඩි වෙනවා. ඒ කියන්නේ එයාගේ මෞල ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වෙනවා. හරි. දැන් ඒක නිසා මෞල ප්‍රමාණය වැඩිවීම නිසා මෞල ප්‍රමාණය වැඩිවීම නිසා මෞල ප්‍රමාණය වැඩිවීම නිසා අනුක්‍රමණය වැඩි වෙනවනේ. එහෙනම් මෞල ප්‍රමාණය වැඩිවීම නිසා අනුක්‍රමණය වැඩි කෙනා ජල වාෂ්ප පවතින සාම්පලයේ විදිහට සලකන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන අනුක්‍රමණය රඳා පවතින එකම සාධකය මෞල ප්‍රමාණය නොවීම. ගානේ අපිට දීලා නැහැ සමාන පරිමා භාවිතා කරනවා කියලා සමාන ස්කන්ධ භාවිතා කරනවා කියලා විතරයි දීලා තියෙන්නේ. ඒක නිසා මෞල ප්‍රමාණය වැඩි වූ පමණින් අනිවාර්යෙන්ම අනුක්‍රමණය වැඩි එයාගේ කියලා තර්ක කරන්න බෑ විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ ආශ්‍රිත ප්‍රශ්නයක් නිසා. මොකද අපි දන්නේ නැහැ මෞල ප්‍රමාණය වැඩි වුණත් එම සාම්පලයේ පවතින වැඩි පරිමාවක නම් එයාගේ අනුක්‍රමණය අඩුවීමේ හැකියාවක් තියෙනවා අනිත් කෙනාට වඩා. පැහැදිලිද? එහෙනම් සත්‍ය විය හැක්කේ කියලා තිබුණොත් අවුලක් නැහැ. මේ ප්‍රකාශය වලට සත්‍යය කියලා ගන්න පුළුවන්. හැබැයි සත්‍ය වන්නේ කියලා තිබුණොත් හරියටම ඒ අනිවාර්යෙන් මේක විය යුතු වෙනවා. පැහැදිලිද? ඒක නිසා ඒ ප්‍රකාශය මෙතනදී නිවැරදි ප්‍රකාශයක් වෙන්නේ නැහැ. B ප්‍රකාශය. ජල වාෂ්ප සහිත සාම්පලයේ සඵල මෞල සංඛ්‍යාව ජල වාෂ්ප රහිත සාම්පලයේ එමාගේට වඩා වැඩි කියලා කියනවා. හරි. සඵල මෞල සංඛ්‍යාව. දැන් ජල වාෂ්ප සහිත කෙනාගේ මෞලික ස්කන්ධය අඩුයි. ඒක නිසා එයාගේ මෞල ප්‍රමාණය වැඩි. ඒ නිසා එම සාම්පලයේ පවතින සඵල මෞල ප්‍රමාණය වැඩි විය යුතුයි. ස්කන්ධය සමානයි කියලා ගානේ දීලා තියෙනවා. සමාන ස්කන්ධ. හරිනේ. ඒ නිසා B ප්‍රකාශය නිවැරදි. A වැරදි, B නිවැරදි. එහෙනම් ඔයාලට අයින් කරන්න පුළුවන් උත්තර මොනවද? 1 අයින් කරන්න පුළුවන්, 4 අයින් කරන්න පුළුවන්, 5 අයින් කරන්න පුළුවන්. මොකද B නිවැරදි නිසා 3 අයින් කරන්න පුළුවන්. එහෙමනම් C කියවන්නවත් ඕනේ නැහැ. නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. හරි. C ප්‍රකාශය. මෙම ප්‍රස්ථාර දෙක එකිනෙක හමුවන්නේ ඍණ 273ට වඩා අඩු උෂ්ණත්වයකදී. මෙතනදිත් කියන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ගන්නවා කෙල්වින් සහ සෙල්සියස් අතර වෙනස 273යි කියලා ගණනය කිරීම වලදී. හැබැයි මේක ප්‍රකාශ ආශ්‍රිත ගණනක්. හරිම අගේ අපි හරියට දැන සිටිය යුතුයි. ඔය පරතරය වෙන්නේ ඍණ 273.15. ඒ නිසා මෙයාලා දෙන්න හමුවන්නේ ඍණ 273යි කියන සෙල්සියස් අගයට වඩා තව පොඩ්ඩක් පිටිපස්සට ගියපු තැනකදී ඊටත් වඩා අඩු උෂ්ණත්වයකදී. ඒක නිසා C ප්‍රකාශය නිවැරදි වෙනවා. B හා C තමයි නිවැරදි වෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර. හතලිස් එක්වෙනි ප්‍රශ්න බලමු. අපිට දීලා තියෙනවා මෙතන 1 හා 2 රූප වලින් දැක්වෙන්නේ සමාන මිනුම් සහිත වෙනස් ද්‍රව්‍ය වලින් හදලා තියෙන ලෝහ ගුටි දෙකක් කියලා කියනවා. අනවර්ත අවස්ථාවේදී ලෝහ ගුටි හරහා උෂ්ණත්වය 20යි කියලා දීලා තියෙන හැම අවස්ථාවකදීම ඊට පස්සේ තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාව දීලා තියෙනවා. තුන රූපේ පරිදි මේ දෙන එකට තිබ්බොත් එහෙම එම අවස්ථාවේ උෂ්ණත්වය 20යි නම් තාප සංනයන වෙන ශීඝ්‍රතාවය. තුන්වෙනි අවස්ථාවේ තාප සංනයන වෙන ශීඝ්‍රතාවය තමයි. හරි. දැන් මෙතන මෙන්න මේ ලෝහ කුට්ටි දෙකම එකට තියලා තියෙන නිසා මෙහෙම පවතින ලෝහ කුට්ටි දෙකක් වෙනුවට
භාවිතා කරන්න පුළුවන් තනි ලෝහ කුට්ටිය මොකක්ද කියන එක මම බලන්න. භාවිතා කරන්න පුළුවන් තනි ලෝහ කුට්ටිය මොකක්ද කියන එක අපි හිතලා බලමු. එහෙම තනි ලෝහ කුට්ටියක් භාවිතා කරනවා නම් මේ දෙන්නගේ සිදුවන දේව මෙයා තුල සිද්ධ වෙන්න බෑ. ඒතකොට මේ තනි ලෝහ කුට්ටියේ මේ දෙන්න වෙනුවට ගිහිල්ලා තනි ලෝහ කුට්ටියක් අපි දාන්නනේ හදන්නේ. ඒ නිසා මෙයාගේ උෂ්ණත්වාන්තරය වෙන්නේ 20ම තමයි. හරිනේ. එහෙනම් තනි ලෝහ කුට්ටියේ තාප සන්නායකතාවය මම K සමක කියලා ගන්නම්. එහෙම වුණොත් එහෙම මට ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ මෙන්න මේ උෂ්ණත්ව අන්තර දෙකේ එකතුව සමාන නම් මෙන්න මෙයාගේ පවතින මේ මුළු උෂ්ණත්ව අන්තරයට කියලා. ඒක සලකලා මම ලියන්නම් උෂ්ණත්ව අන්තරයේ මුළු වගේ සමාන වෙනවා මේ දෙදෙනාගේ එකතුවට. ඒතර සමකයේ උෂ්ණත්ව අන්තරය වෙනුවට මම තාප සන්නායකතාවයේ ප්‍රකාශනයෙන් ආදේශයක් ගෙන්නම්. උෂ්ණත්ව අන්තරය යුක්ත කරාම QL බෙදීම KA හැටියට නෙන්නේ. එමනම් QL සමයි. දැන් සමකයේ දිග වෙන්නේ දෙකක් එල්ලනේ. මෙන්න මේ මෙයාගේ දිග එල්ලලා මෙයාගේ දිග එල්ලලා මේ වෙනුවට භාවිත කරන තනි කෙනාගේ දිග දෙකක් එල්ල. හරිනේ. එහෙනම් Q වතාවක් දෙකක් එල් බෙදීම K සමක වතාවක් A හැටියට එනවා යාගේ උෂ්ණත්ව අන්තරය. පළවෙනි කෙනාගේ උෂ්ණත්ව අන්තරය මට ලියන්න පුළුවන් QL බෙදීම K එක වතාවක් K හැටියට. දෙවෙනි කෙනාගේත් QL බෙදීම K දෙක වතාවක් K හැටියට ලියන්න පුළුවන්. මෙතනින් මට සමක තාප සන්නායකතාවය හොයන්න පුළුවන් විදිය ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි නේද? දැන් අපි සමක තාප සන්නායකතාවය දන්නවනම් මෙයාගේ තාපය ගන්න ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. ඒ සඳහා දැන් K1 සහ K2 දැන සිටිය යුතුයිනේ. ඒක හොයාගන්න මම මෙන්න මෙයාලා දෙන්නව සංසන්දනය කරනවා. මෙයාලා දෙන්නව සංසන්දනය කරලා මම තාප සන්නායකතාවයේ ප්‍රකාශනය යොදන්නම්. දෙදෙනාගේම මාන සමාන නිසා මේවා නියත වෙනවා. උෂ්ණත්ව අන්තරය සමානයි කියලා ගානේ දීලා තිනවා. එහෙමනම් තාපය සන්නයන වීමේ ශීඝ්‍රතාවය සමානුපාතික වෙනවා තාප සන්නායකතාවයට. එතකොට මේ දෙදෙනාගේ තාප සන්නයන වීමේ ශීඝ්‍රතාව අතර අනුපාතය 1:2යි. එහෙනම් තාප සන්නායකතාව අතර අනුපාතය K/2යි. හරි නේද? එහෙමනම් මට සමක තාප සන්නායකතාවය ගන්න පුළුවන්. 2 බෙදීම K සමක සමාන වෙනවා. මම මෙතන K සමක ඉස්සෙල්ලා උක්ත කරලා ඉන්නම්. K සමක උක්ත කරා. මෙතන එක බෙදීම K සමක තිබුණා නම් අපි දන්නවා K1 K2 බෙදීම K1 ධන K2 නේ තියෙන්නේ. දැන් මෙතන දෙකේ ඉලක්කමක් තියෙන නිසා තවත් දෙකේ ඉලක්කමක් මෙතනට එන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙම නේද? ඔව්. හරි. දැන් K1ටයි K2ට මම ආදේශ කරන්නම්. ඒකට දෙවතාවක් K1 වෙන්නේ K2යි K2 වෙන්නේ 2යි K. මේක බෙදන්න ඕනේ. මේ දෙදෙනාගේ එකතු වෙන 3යි K එකකින්. එතකොට මෙයාට මෙයා කැපුණාට පස්සේ 4යි K බෙදීම 3ක් විදිහට මට සමක තාප සන්නායකතාව වෙනවා. හරි. දැන් එහෙනම් මෙයා 4යි K බෙදීම 3යි. දැන් මම සංසන්දනය කරන්නම් මෙන්න මේ තාප සමක කුට්ටිය සහ මේ කවුරු හරි කෙනෙක්. මෙයාව සංසන්දනය කරමු. මෙන්න මෙයා සහ සමක කුට්ටිය සංසන්දනය කරන්න. ඒ දෙදෙනා හරහාම උෂ්ණත්ව අන්තරය එකමයි. ඒ අගේ එකමයි. එතකොට තාපයේ සන්නයනය වීමේ ශීඝ්‍රතාවය සමානුපාතික වෙන්නේ. කොතනින්ද කරන්නේ? මම මෙතනින් කරන්නම්. බලන්න. මම මේ දෙපැත්තේ ලකුණු කරලා තියෙන දෙන්නව සංසන්දනය කරද්දී දෙදෙනාගේම හරස්කඩ වර්ගඵල සමානයි. දිගවල් සමාන වෙන්නේ නැහැ. උෂ්ණත්ව අන්තර සමාන වෙනවා. හරි. එතකොට තාපයේ සන්නයනය වීමේ ශීඝ්‍රතාවය සමානුපාතික වෙන්නේ K බෙදීම L කෙනෙක්ට. හරි. දැන් ඉතින් ගාන හදලා ඉවරයි. K අතර අනුපාතය 1ට 4 බෙදීම 3යි කියලා කියන්නේ 3ට 4යි. K අතර අනුපාතය 3ට 4යි. L අතර අනුපාතය 1ට 2යි. එහෙනම් K බෙදීම L අතර අනුපාතය වෙන්නේ 3ට 4 බෙදීම 2යි කියන්නේ 3ට 2යි. Q අතර අනුපාතය 3ට 2යි. එහෙනම් 10ක් කියලා කියන්නේ 3ක් නම් එකක් කියලා කියන්නේ 10 බෙදීම 3ක්, දෙකක් කියලා කියන්නේ 20 බෙදීම 3ක්. එහෙනම් මෙයා හරහා තාපයේ සන්නයනය වීම ශීඝ්‍රතාවය 20 බෙදීම 3ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. සිසුවෙක් කාමර උෂ්ණත්වයේ සෙල්සියස් 27 දී පවතින නියත M නෝට් ස්කන්ධයක් සහිත පරිපූර්ණ වායුවක් භාවිත කර බොයිල් නියම සත්‍යාපනය කිරීම සඳහා පරීක්ෂණය කරනවා කියලා කියනවා. හරිනේ. අපි දන්නවා මෙතනදී බොයිල් නියතය තමයි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. හැබැයි මෙතන අරන් තියෙන්නේ එක ඇටවිනේ. හරි. එතකොට මෙතන එක ඇටවි නම් ගන්නේ
PV සමානයි K හැටියට ගන්න පුළුවන්. එතකොට PV සමානයි P සමානයි K වතාවක් 1/2. හරිනේ. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙන්නේ බොයිල් නියතය. බොයිල් නියතය nRT වෙනවනේ. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය nRT. R කියන්නේ කොහොමත් නියතයක්. එහෙමනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානුපාතික වෙනවා nt ගුණිතයට. හරි නේද? දැන් උෂ්ණත්වය වෙනස් කරන විදියක් ගැන ගන්න දීලා තියෙනවා. ස්කන්ධයකුත් අලුතෙන් එකතු කරාම අනුක්‍රමණය දෙගුණයක් වුණා කියලා කියනවා. අලුතෙන් එකතු කරපු ස්කන්ධය මොකක්ද කියලා තමයි අපි අහන්නේ. හරි. අනුක්‍රමණය අතර අනුපාතයක් දීලා තියෙනවනේ. මවුල ප්‍රමාණ අතර අනුපාතයක් තමයි දැන් හොයාගන්න ඕනේ නේ. එහෙනම් මට කෙලින්ම ගන්න පුළුවන්. ඔය අවස්ථා දෙකේ මවුල ප්‍රමාණ අතර අනුපාත සමානුපාතික වෙන්න ඕනේ. අනුක්‍රමණය බෙදීම මේ ස්කන්ධය නෙමෙයි. අනුක්‍රමණය බෙදීම නිරපේක්ෂ උෂ්ණත්වය. අනුක්‍රමණ අතර අනුපාතය 1:2. දෙවෙනි අවස්ථාවේ දෙගුණයක් වුණා කියලා කියනවනේ. නිරපේක්ෂ උෂ්ණත්ව අතර අනුපාතය පළවෙනි අවස්ථාවේ සෙල්සියස් 27යි කියලා කියන්නේ කෙල්වින් 300යි. තවත් 100ක් වැඩි වුණාම කෙල්වින් 400ක් එනවා. එහෙනම් 3ට 4යි. හරි. එහෙනම් මවුල ප්‍රමාණය අතර අනුපාතය මට ගන්න පුළුවන්. 1 බෙදීම 3ට 2 බෙදීම 4 කියන්නේ 1 බෙදීම 2යිනේ. ඒ කියන්නේ 2ට 3ක් විදියට එනවා. මවුල ප්‍රමාණය අතර අනුපාතය 2ට 3ක් විදියට එනවා. දැන් අපෙන් අහන්නේ අමතරව එකතු කරපු වායු ස්කන්ධයනේ. අමතරව එකතු කරපු වායු ස්කන්ධය යහන්නේ. පළවෙනි අවස්ථාවේ දැන් මවුල ප්‍රමාණය 2යි. අපි දන්නවා මවුල ප්‍රමාණය කියලා කියන්නේ ස්කන්ධය වෙදී මෞලික ස්කන්ධය. දැන් වෙනත් මෞලික ස්කන්ධයක් පවතින කවුරුත් මෙතනට එකතු කරලා නැහැනේ. එහෙනම් මවුල ප්‍රමාණය සමානුපාතික වෙනවා පවතින ස්කන්ධයටනේ. එහෙනම් පළවෙනි නියදයේ 2යින් ප්‍රමාණයක් තිබිලා තියෙනවා. දෙවෙනි නියදයේ පළවෙනි නියදයේ තිබිච්ච ප්‍රමාණය ගන්න දීලා තියෙනවානේ. m0 ප්‍රමාණයක් නේ. පළවෙනි නියදයේ m0 ප්‍රමාණයක් නම් තියෙන්නේ 2ක් කියලා කියන්නේ m0 ප්‍රමාණයක් නේ. එහෙනම් 3ක් කියලා කියන්නේ 1.5ක් m0 නේ. එහෙනම් අමතරව කොච්චරක් එකතු කරලා තියෙනවද? 0.5ක් m0 ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. පැහැදිලිද? මම ආපස්සට කියන්න බලන්න. බොයිල් නියමයේ සත්‍යයපනයක් කතා කරන්නේ P සහ 1ට V හතර ප්‍රස්ථාරය අඳින්නේ. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කවුද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙන්නේ nRT. R නියතයක් නිසා අනුක්‍රමණය සමානුපාතික වෙන මවුල ප්‍රමාණය වතාවක් නිරපේක්ෂ උෂ්ණත්වයට. හරිනේ. ඔයාලට අවශ්‍ය නම් කෙලින්ම මෙතන ගන්න පුළුවන්. m අකුරු නිසා පැටලෙයිද දන්නේ නැහැ. මවුල ප්‍රමාණය ඕන නම් ස්කන්ධ වේදී මෞලික ස්කන්ධය කියලා ලිව්වොත් මෞලික ස්කන්ධයත් නියත නිසා මවුල අනුක්‍රමණය කෙලින්ම සමානුපාතික කියලා ගන්න පුළුවන්. වායු නේදී ස්කන්ධේ වතාවක් නිරපේක්ෂ උෂ්ණත්වයට. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. හරි කොහොමද මම මෙතන මවුල වලින්ම හදන්න. එහෙනම් අනුක්‍රමණය සමානුපාතික වෙනවා මවුල ප්‍රමාණය වතාවක් t ට. මවුල ප්‍රමාණය සමානුපාතික වෙන එහෙනම් අනුක්‍රමණය බෙදීම t ට. අනුක්‍රමණ අතර අනුපාතය 1:2යි කියලා දීලා තියෙනවා. උෂ්ණත්ව අතර අනුපාතය 3ට 4යි. එහෙනම් මවුල ප්‍රමාණය අතර අනුපාතය 2ට 3යි. ඒ කියන්නේ ස්කන්ධ අතර අනුපාතය 2ට 3යි. 2ක් කියන්නේ m0 නම් 3ක් කියන්නේ 1.5ක් m0. එහෙනම් අමතර එකතු කර ප්‍රමාණය 0.5යි m0 වෙන්න ඕනේ. හරි මම හිතනවා පැහැදිලි කියලා. පළවෙනි උත්තරය තමයි එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ. හතලිස් තුන්වෙනි ප්‍රශ්නේ බලමු. මෙයාගේ අපිට දීලා තියෙන F0 සංඛ්‍යාතයකින් යුත් තරංගයක් නිකුත් කරන ප්‍රභවයක් මේ විදිහට ළමයෙක් විසින් ඉහළට විසි කරනවා කියලා. එයා නැවත වතාවක් තමාගේ අතට මේ ප්‍රභවය අරගෙන එනවා. එම කාලය තුල දෘශ්‍ය සංඛ්‍යාතය තමයි අහන්නේ. වර මුලින්ම තේරෙන්න ඕනි ඉහළට විසි කරන පළවෙනි අර්ධයේ සාපේක්ෂ ඈත්වීමක් තියෙන්නේ. ඒක නිසා සත්‍ය සංඛ්‍යාතයට වඩා දෘශ්‍ය සංඛ්‍යාතය අඩු වෙන්න ඕනි. පහළට එන අර්ධයේදී සාපේක්ෂ ලංවීමක් තියෙන්නේ. ඒක නිසා සත්‍ය සංඛ්‍යාතයට වඩා දෘශ්‍ය සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනි. හැබැයි එකකින් වාසියක් එන්නේ නැහැ. මේ උත්තර පහම මේ විදිහට තමයි ඇඳිලා තියෙන්නේ. හරි නේද? එහෙමනම් දැන් හිතලා බලන්න වෙනවා වැඩි වෙනවා වැඩි හෝ අඩුයි කියන එක නෙවෙයි මේ ගාන තුල චෙක් කරන්නේ. ඒක උත්තර පහෙම තියෙනවා. වැඩි වෙනකොට ශීඝ්‍රතාවය සහ අඩු වෙනකොට ශීඝ්‍රතාවය නේ. පළවෙනි අර්ධයේදී ශීඝ්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ? දැන් පළවෙනි අර්ධයේදී සහ දෙවෙනි අර්ධයේදී කියන දෙකේදීම දෘශ්‍ය සංඛ්‍යාතය එන්න වැඩි වෙනවා. හරිනේ. ඒක වැඩි වෙන්නේ මොන වගේ ශීඝ්‍රතාවලින්ද කියන එක තමයි දැන් අපි හිතලා බලන්න ඕනේ. හරි. මම පළවෙනි අර්ධය සලකන්නම්. පළවෙනි අර්ධයේදී දැන් දෘශ්‍ය සංඛ්‍යාතය කියලා කියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය වතාවක් සත්‍ය සංඛ්‍යාතයනේ. නිරීක්ෂකයා නිශ්චල නිසා කොහොමත් නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය කියලා කියන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගයම තමයි. ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය ගන්න නම් ප්‍රභවය නිශ්චල කරන්න ඕනි. ඒ සඳහා දැන් තරංගයේ ප්‍රවේගය පවතින මෙහි පැත්තට ප්‍රභවය නිශ්චල කරාම මුළු පද්ධතියේම u ප්‍රවේගයක් අනිත් පැත්තට යෙදුවාම v ධන u පදයක් තමයි ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය හැටියට එන්නේ. එතකොට ප්‍රභවයට මේ මොහොතේ පවතින ප්‍රවේගය මම ආරම්භක ප්‍රවේගය u0 හැටියට ගත්තොත් එහෙම.
ආරම්භක ප්‍රවේගය u naught හැරයට ගත්තොත් එහෙම චලිත සමීකරණයකින් මට ගන්න පුළුවන් ප්‍රභවයේ සාධාරණ මොහොතක ප්‍රවේගය u naught රින gt කියලා. හරි. එහෙනම් ඔයා මුලින්ම තේරුම් ගන්න. පළවෙනි අර්ධයේ සාධාරණ ලක්ෂයකට අදාළව දෘශ්‍ය සංඛ්‍යාතය මෙන්න මේ ප්‍රකාශනයෙන් ලියන්න පුළුවන් නේද කියන එක. මෙතනින් එහාට වඩාත් පහසුවෙන් පැහැදිලි කිරීම සඳහා මම අගයන් ටිකක් දාලා කියන්නම්. පස්සේ මම තර්ක කරන විදිහත් පැහැදිලි කරන්නම්. හරි. අපි නිකමට හිතමුකෝ වාතයේ ධ්වනි ප්‍රවේගය 300යි කියලා. අපි නිකමට හිතමුකෝ ආරම්භක ප්‍රවේගය 30යි කියලා. අපි නිකමට හිතමුකෝ f naught ගාගේ 1යි කියලා. ඒක අදාළ නැහැ නේ. හරි. එහෙමනම් තප්පර එකක් අවසානයේදී දෘශ්‍ය සංඛ්‍යාතය මට ගන්න පුළුවන්. උඩ ලියවෙන්නේ ඒතර වාතයේ ධ්වනි ප්‍රවේගය. පහලින් ලියවෙන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගයට එකතු වෙන්න ඕනි u naught රින gt ප්‍රමාණය. ඒතර ආරම්භක ප්‍රවේගය 30යි නම් g කියන්නේ 10යි t කියන්නේ 1යි. එහෙනම් 30න් 10ක් ගියාම 20. එහෙනම් 300 බෙදීම 320. ඊළඟ පදේ ගත්තොත් එහෙම t සමානයි 2 දී 300 බෙදීම 300 ධන 30 රින දේවතාවක් 10 කියන්නේ 30 රින 20 කියන්නේ 10 නේ. එහෙනම් 300 බෙදීම 310යි. තුන්වෙනි තප්පරේ ඔය විදිහටම ගත්තම එහෙනම් 300 බෙදීම 300 විදිහටම ලියවෙනවා. පැහැදිලිද? දැන් ඔයාලට තේරෙනවද හැම තප්පරයකදීම පහළ පදේ එක ගානේ තමයි අඩු වෙලා තියෙන්නේ. හැම තප්පරයකදීම පහළ පදේ එක ගානේ තමයි අඩු වෙලා තියෙන්නේ. ඔයාලට ඕන්න මෙන්න මේ අගයන් සුළු කරලා මේ එන අගයන් සුළු කරාට පස්සේ තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන පරතරයට වඩා මෙතන තියෙන පරතරය මොනවා වෙනවා ඇද්ද කියලා. හරි. ඒක සුළු කිරීමකින් තොරව මම දැන් පැහැදිලි කරන්නම්. දැන් මෙතන තේරුම් ගන්න එහෙමනම් කොහොමත් මේ පන්දුව ඉහළට යනකොට සාපේක්ෂ ඈත් වෙනවා තමයි. හැබැයි ඉහළට ඉහළට යන ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ සාපේක්ෂ ඈත් වීම ක්‍රමෙන් අඩු වෙනවනේ. ඒක නිසා සත්‍ය සංඛ්‍යාතයට වඩා දෘශ්‍ය සංඛ්‍යාතය අඩු වුණත් කාලය ගත වෙනකොට ටික ටික යගේ වැඩි වෙලා අපවසරයක් සත්‍ය සංඛ්‍යාතයටම සමාන වෙන අවස්ථාවක් එනවා. මෙන්න මෙතන ශනික නිශ්චලතාවයට පත්වීමේදී. හරි. එහෙනම් ඔයා තේරුම් ගන්න. මෙන්න මේ වගේ යට තැනක ඉඳලා ශනික නිශ්චලතාවයට පත් වෙන අවස්ථාවේදී මෙන්න මේ වගේ තැනකට ওই දෘශ්‍ය සංඛ්‍යාතය එනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එන්නේ මොන වගේ අනුක්‍රමණයක් එක්කද කියන එක. මෙහෙමද එන්නේ මෙන්න මෙහෙමද එන්නේ කියන එක තමයි දැන් අපි හිතලා බලන්න ඕනේ. ඒක හිතන්න මෙන්න මෙහෙම පුළුවන්. හරිද? බලන්න. මෙන්න මේ උඩ අනුක්‍රමණය එන්න නම් මුලින් ඉක්මනට වැඩි වෙලා පස්සේ හිමින් වැඩි වෙන්න එපා. මැද අනුක්‍රමණය එන්න නම් ඔය කාලය පුරාවටම වැඩිවීම එකම වෙන්න ඕනේ. මේ යට අනුක්‍රමණය එන්න නම් මුලින් වැඩි වුණාට වඩා වැඩි ප්‍රමාණයක් පසුව වැඩි වෙන්න ඕනේ. ඔය අගේ වාට ඕන මෙන්න මේ අවස්ථාව දෙකෙන්ම නිකම්ම ගන්න පුළුවන්. මම නිකමට මෙහෙම කියන්නම්. මෙන්න මේ ગેප් එකයි මේ ગેප් එකයි සමානයි නම් මේ මැද ප්‍රස්ථාරයෙන් හරියන්න ඕනේ. මේ ગેප් එක වැඩි නම් මේ යට ગેප් එකට වඩා මේ උඩ ප්‍රස්ථාරය තමයි හරියන්න ඕනේ. මේ ગેප් එකට වඩා මෙන්න මෙතන ඇති වෙන ગેප් එක වැඩි නම් මේ තුන්වෙනි ප්‍රස්ථාරය තමයි හරියන්න ඕනේ. එතනින් මාඩ උත්තරේ ගන්න පුළුවන්. තර්ක කරන්නේ නැතුව ගණනය කිරීමෙන් ඔයාලට කරන්න එක හොඳයි කියලා හිතනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තර්ක කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? බලන්න මේක ඔයා හොඳින් තේරුම් ගන්න. ওই දෘශ්‍ය සංඛ්‍යාතේ සමාන වෙන්නේ මොකක් හරි නියතයක් බෙදීම මොකක් හරි නියතයකින් යම් සංඛ්‍යාවක් අඩු කරනවා. ඒකාකාරව මේ පළවෙනි තප්පරේදී අඩු වෙන්නේ 10 ඊළඟ තප්පරේදී අඩු වෙන්නේ 10. එහෙනම් ඒකාකාරව තමයි අඩු වෙගෙන යන්නේ. ඔයා නිකමට හිතන්නකෝ ඔය අඩු වෙන ප්‍රමාණය 1යි කියලා. එහෙනම් මේ පහලින් තිබුණා කියලා හිතන්නකෝ මුලින් 100ක්. එහෙනම් පළවෙනි තප්පරේ ඉවර වෙනකොට k බෙදීම 100 තිබිච්ච කෙනා k බෙදීම 99ට නෙන්නේ. දැන් ඒතර මෙතන එච්චර ලොකු වෙනසක් වෙලා නැහැ නේද? k බෙදීම 100 කියලා කියන්නේත් k බෙදීම 99 කියලා කියන්නේ ටිකක් ආසන්නව එක වගේ වගේක් නේ. දැන් ඕක ටික ටික කොහොම අඩු වෙලා ගිහිල්ලා k බෙදීම 2ක ඉඳලා තව එකක් අඩු වුණාම k ට එනවනේ. මෙතන වෙනස ගැන මොකක්ද හිතන්නේ? දැන් මෙතනදිත් වැඩි වෙනවා තමයි. මෙතන හැබැයි ඉතාමත්ම චුට්ටයි වැඩි වෙන්නේ. හැබැයි මේ අවසානට යනකොට මේ k බෙදීම 2ක ඉඳලා k ට එනවා කියලා කියන්නේ සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙනවා. පැහැදිලිද? මට කියන්න ඕනේ මෙන්න මේ කතාව. ඔයා මේ මුකුත් ගණනය කිරීමකින් තොරව වුණා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. යට පදයක් යට තියෙන අඩු කරන පදයක්. හරි? යට තියෙන අඩු කරන පදයක්. මෙතනත් බලන්න මේවා නියතනේ මේ වාතයේ ධ්වනි ප්‍රවේගය නියතයි. ආරම්භක ප්‍රවේගය u naught කියන එක නියතයි. යට තියෙන අඩු කරන පදේ තමයි වෙනස් වෙන්නේ. යට තියෙන අඩු කරන පදයක් එන්න ඒකාකාරව වැඩි වෙනවා. යට තියෙන අඩු කරන පදයක් ඒකාකාරව වැඩි වෙනවා. වෙනත් විදිහකට කියනවා නම් කාලයත් එක්ක සෑම කාලාන්තරයකදීම එකම ප්‍රමාණයක් නම් අඩු වෙන්නේ. එහෙනම් මුලින් කොහොමද යටපදයේ මේ අඩු වෙන ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ යටපදේ එන්නේ අඩු වෙනවා කියන එකනේ. ඒ කියන්නේ මුළු පදේ එන්නේ වැඩි වෙනවා කියන එකනේ. හා එහෙනම් k බෙදීම 100 ඉඳලා k බෙදීම 99ට යනකොට යම් ප්‍රමාණයක් වැඩි වෙනවද? ඊට වඩා ඉතා විශාල ප්‍රමාණයක් k බෙදීම 2 ඉඳලා k ට යද්දි වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි. මෙන්න මේ වගේ තමයි මෙතන එන්න ඕනේ. පස්සේ ඔය වැඩි වෙන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. පස්සේ වැඩි වෙන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. හරි. මම ඔයාලට අවස්ථාවක් දෙන්නම් ඔය විදිහටම දෙවෙනි අර්ධයටත් ප්‍රකාශනයක් ලියන්න. මෙන්න මේ වගේ දන්න ඉලක්කම් කිහිපයක් භාවිතා කරලා
මෙයාගේ හැඩය කොහොමද එන්නේ කියන එක බලන්න. එතකොට මොකද වෙන්නේ? මේකම අනිත් පැත්ත වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මුලින් වේගෙන් වැඩි වෙලා පස්සේ වැඩි වෙන ප්‍රමාණය අඩු වෙයි කියලා වාට ප්‍රකාශනයක් කියවි. එහෙනම් මෙන්න මේක තමයි මෙතෙන් දැනෙන්න ඕනි ප්‍රස්ථාරය වෙන්නේ. ඒ කියන්නේ නිවැරදි පිළිතුරු වෙන්නේ පස්වන පිළිතුරු. හතලිස් හතරවෙනි ප්‍රශ්න බලමු. රූපයේ දැක්වෙන පරිදි හොඳින් පරිවර්ණය කරන ලද ලෝහ රාමුවක් සරසම ලෝහ දඬු පහක් තියෙනවා කියලා කියනවා. ඒ කෙළවරවල් 100 සහ බිඳුවකින් උෂ්ණත්වල තියන් ඉන්නවා කියලා කියනවා. දකුණු පස දණ්ඩේ මධ්‍ය ලක්ෂය ප්‍රවේගයෙන් උෂ්ණත්වය මොකක්ද කියලා තමයි. සරසම දඬුනේ. එහෙමනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ පැත්තෙන් Q ප්‍රමාණයක් නම් ඉන්නේ මේ පැත්තෙන් Q ප්‍රමාණයක්ම තමයි එන්න ඕනේ ඒක කාලයකදී. හරි නේද? ඔය දෙන්නට යන්න වෙන පාරක් නැහැ නේ. එහෙනම් මෙන්න මේ පැත්තට ඔය දෙකයි Q යන්න ඕනේ. මෙතෙන් නම් මොකද වෙන්නේ? සමානව බෙදිලා යන්න ඕනේ. තාපයේ සන්නයනය වීමේ ශීඝ්‍රතාව මට ওই විදිහට සරලවම ගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟ කතාව. දැන් අපි එකපාරක් සලකමු. මෙන්න මේ කොටස සලකමුකෝ. උඩ තියෙන කොටස අදාළ වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස සැලකුවාම හරිනේ. මෙතන 100 තියෙන උෂ්ණත්වය මෙතන මොකක් හරි උෂ්ණත්වයක ඇති. මෙන්න මෙතන තවත් මොකක් හරි උෂ්ණත්වයක ඇති. මෙන්න මේ උෂ්ණත්වය තමයි අපෙන් අහන්නේ. හරි. මං මේ තුන් දෙනා සංසන්දනය කරලා තාප සන්නායකතාවය ප්‍රකාශ ලියන KA ඩෙල්ටා ටීටා බෙදීම L. ওই තුන් දෙනාම සංසන්දනය කරන්න. ওই තුන් දෙනාගෙම දිගවල් සමානයි. ওই තුන් දෙනාම සරසම නිසා K සමාන වෙනවා. ওই තුන් දෙනාගෙම හරස්කඩවල් සමාන වෙනවා. එහෙමනම් ඩෙල්ටා ටීටා එහෙම නැත්නම් උෂ්ණත්ව අන්තර සමානුපාතික ඉන්නේ තාපය ගලා යෑමේ ශීඝ්‍රතාව මත. හරි. එහෙනම් ওই තුන් දෙනා එක පෙළට තිබ්බොත් එහෙම මෙන්න මේ විදිහට L නැමැති දඬු තුනක් දැන් මෙතන තියෙනවා. තුන් දෙනාගේ තාපය සන්නයනය වීමේ ශීඝ්‍රතාව. මෙයාගෙන් යන්නේ Q ප්‍රමාණයක්, මෙයාගෙන් යනවා 2යි Q ප්‍රමාණයක්, මෙයාගෙන් ආපහු යන්නේ Q ප්‍රමාණයක්. එහෙමනම් ඩෙල්ටා T අතර අනුපාතයත් මේවා වෙන්න ඕනේ. ඩෙල්ටා T අතර අනුපාතය. මෙයාගේ උෂ්ණත්ව අන්තරය ඩෙල්ටා T නම් මෙයාගේ උෂ්ණත්ව අන්තරය 2යි ඩෙල්ටා T වෙන්න ඕනේ. පැහැදිලිද? මම අතේ කියනවා මෙයාගේ උෂ්ණත්ව අන්තරය T නම් මෙයාගේ උෂ්ණත්ව අන්තරය 2යි T වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ උෂ්ණත්ව අන්තරය ආපස්සට T වෙන්න. පැහැදිලිද? මෙන්න මෙතන මෙතනට T ප්‍රමාණයක් අඩු වෙනවා නම් මෙතන ඉඳන් මෙතනට 2යි T ප්‍රමාණයක් අඩු වෙන්න ඕනි. මෙතන ඉඳන් මෙතනට ආපස්සට T ප්‍රමාණයක් අඩු වෙන්න ඕනි. පැහැදිලිද? එහෙනම් 100 ඉඳලා බිඳුව දක්වා උෂ්ණත්වය අඩු කිරීමේදී 100 ඉඳලා බිඳුව දක්වා උෂ්ණත්වය අඩු කිරීමේදී මෙතන T ප්‍රමාණයක් මෙතන 2යි T ප්‍රමාණයක් මෙන්න මෙතන T ප්‍රමාණයක් කියන්නේ 4යි T ප්‍රමාණයක් අඩු වෙන්න ඕනි. 100න් 4යි T ප්‍රමාණයක් අඩු වුණාමලු බිඳුව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මට කෙලින්ම 4යි T කියලා කියන්නේ 100 කියලා ගන්න පුළුවන්. එහෙමනම් T කියලා කියන්නේ 25 කියලා ගන්න පුළුවන්. හරි පැහැදිලිද? එහෙනම් මෙතන 100 තියෙනවා නම් T ප්‍රමාණයක් අඩු වුණාම මෙන්න මෙතන උෂ්ණත්වය 75 වෙනවා. මෙතන මෙතනට ඇති 2යි T ප්‍රමාණයක් අඩු වෙලා මෙතන උෂ්ණත්වය 25 වෙනවා. ඒක තමයි ගානේ අහන උත්තරේ. මෙතන මෙතනට T ප්‍රමාණයක් අඩු වෙලා බිඳුවට එනවා. පැහැදිලිද? මම ආයෙත් පැහැදිලි කරන්න ඉක්මනට බලන්න. මම සරලවම සම්මිතික භාවය සලකලා සහ මේ කට්ටිය සමාන නිසා දෙන්නගේ මේ පටන් ගන්න ඕනේ Q ඒක කාලෙකදී ගමන් කරන තාප ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. මෙයාගෙන් Q ප්‍රමාණයක් එනවනම් මෙයාගෙත් Q ප්‍රමාණයක් එන්න ඕනේ. ওই දෙකම මෙයා හරහා යන්න ඕන නිසා 2යි Q වෙනවා. සර්ව සම නිසා ගානට බෙදා ගන්නවා QQ විදිහට. පළවෙනිම පොයින්ට් එක ඕක. ඊට පස්සේ මට දැන් එහා පැත්තේ දඬුව ඕනේ නැහැ. මේ ගමන් කරන තාපයේ සන්නන වීමේ ශීඝ්‍රතාව දැන් දන්නවනේ අනුපාතයක් විදිහට. එහෙනම් උඩ තියෙන දඬු දෙක ඕනේ නැහැ. මෙන්න මේ දඬු තුන සලකනවා. ඒ දඬු තුන මම මෙන්න මේ විදිහට පිළිවෙලට තියලා තියෙනවා. ওই දඬු තුන සලකලා මම තාප සන්නායකතාව ප්‍රකාශනයේ යෙදුවොත් KA සහ L නියත නිසා තාපයේ සන්නන වීමේ ශීඝ්‍රතාවට සමානුපාතික වෙනවා උෂ්ණත්ව අන්තර. එහෙනම් මෙතන T මෙතන 2යි T මෙතන සමාන මෙතන Q මෙතන 2යි Q මෙතන Q නිසා උෂ්ණත්ව අන්තරත් මෙතන T මෙතන 2යි T මෙතන T වෙනවා. එහෙනම් 100න් 4යි T ප්‍රමාණයක් අඩු වුණාම තමයි බිඳුවක් වෙන්නේ. එහෙනම් T ගගේ 25 කියලා හොයන්න පුළුවන්. එතනින් එහාට ගානේ හදන්න දෙයක් නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. හතලිස් පස්සේ ප්‍රශ්න බලමු. නිශ්චිත ස්කන්ධයක් ඇති පරිපූර්ණ වායුවකට පරිපූර්ණ වායුවක පීඩනය සහ පරිමාත්‍ර විචලනය දීලා තියෙනවා. පරිමාව සමග නිරපේක්ෂ උෂ්ණත්වයේ විචලනයේ ආකාරය කොහොමද කියලා අපෙන් අහන්නේ. දැන් පළවෙනි කොටස සලකන්න පළවෙනි පියවර. පළවෙනි පියවරේදී පීඩනය නියත වෙලාවේ පරිමාව වැඩි වෙලා තියෙනවා. පීඩනය නියත වෙලාවේ පරිමාව වැඩි වෙනවා නම් නිරපේක්ෂ උෂ්ණත්වයත් මොනවා වෙන්න ඕනේද? ඊට අනුලෝමව වැඩි වෙන්න ඕනේ. එහෙනම්
ටීවී වක්‍රයේ පළවෙනි කොටස අනුලෝම වැඩි වෙන විදිහට තියෙන්න ඕනි. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි, තුන්වෙනි උත්තරේ වැරදි, හතරවෙනි උත්තරේ වැරදි. එහෙනම් උත්තරේ 2 හෝ 5නේ. පස්වෙනි උත්තරේ නිවැරදි වෙන්න නම් දෙවෙනි පියවර සමෝෂ්ණ වෙන්න එපා. දැන් එතකොට අපි දන්නවා මේ PV වක්‍රයක සමෝෂ්ණ රේඛාව පවතිනවා නේ. PV වක්‍රයක සමෝෂ්ණ රේඛාව පවතිනවා. කොතනද සමෝෂ්ණ රේඛාවක් පවතින්නේ? PV ගුණිත සමානයි නම්. ඒ PV ගුණිත සමාන වන ලක්ෂ ටිකක් යා කරලා ඇඳෙන රේඛාව තමයි අපි සමෝෂ්ණ රේඛාවක් හැටියට හඳුන්වන්නේ. එතකොට සමෝෂ්ණ රේඛාවේ තියෙන විශේෂත්වය තමයි එම සමෝෂ්ණ රේඛාවේ ඉන්නවා නම් ඕනිම පද්ධතිය පවතින මේ සමෝෂ්ණ රේඛාවේ කොහේ හරි තැනක නම් එතකොට ඒ සලකුණු ලබන ලක්ෂ දෙකේදී උෂ්ණත්ව මොනවා වෙනවද? සමාන වෙනවා. දැන් එතකොට පස්වෙනි උත්තරේ ඔහොම වෙන්න නම් MN කියලා කියන්නේ සමෝෂ්ණ රේඛාවක් වෙන්න ඕනි. MN කියලා කියන්නේ සමෝෂ්ණ රේඛාවක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂ දෙකේ PV ගුණිතයන් සමාන වෙන්න ඕනි. හැබැයි දීලා තියෙන දත්තවලට අනුව මෙන්න මෙතන ලක්ෂයේ PV ගුණිතය 6යි දශම මොකක් හරි උත්තරයක් එන්නේ. මෙතන උත්තරේ අපි හරියටම සුළු කරලා බලන්න අවශ්‍ය නැහැ. ප්‍රස්තාරයක් නේ ගන්න. 6 කියන ඉලක්කම ඇසුරින් 6 වතාවක් 10 බලයක් නේ තියෙන්නේ. එතකොට මෙතනත් දශමයට වැඩි කිරීම 5 කියලා කියන්නේ 4 ගෑවිච්ච උත්තරයක් නේ. මෙතන 6 ගෑවිච්ච අගයක්, මෙතන 4 ගෑවිච්ච අගයක්. එහෙනම් මෙන්න මෙතන PV ගුණිතය මෙතන PV ගුණිතයට සමාන නැහැ කියන එක පැහැදිලි. එහෙනම් මේ තියෙන්නේ සම්මෝෂ්ණ රේඛාවක් නෙවෙයි කියන එක පැහැදිලි. එහෙමනම් පස්වෙනි උත්තරේ නෙවෙයි. එතකොට උෂ්ණත්වය අඩු වුණා කියන එක දැනගන්න පුළුවන්. මෙතන PV ගුණිතයට වඩා මෙතන PV ගුණිතය අඩුයි. ඒක නිසා උෂ්ණත්වය මොනවා වෙලා තියෙන්න ඕනේද? අඩු වෙලා තියෙන්න ඕනේ. සමෝෂ්ණ රේඛා ඇඳොත් එහෙම මෙහා හරහා ඇඳෙන සමෝෂ්ණ රේඛාව මේක වගේ නම් මෙහා හරහා ඇඳෙන සමෝෂ්ණ රේඛාව මෙන්න මේක වගේ ඇත්තේ. එතකොට මේ උෂ්ණත්වයට වඩා මෙන්න මේ උෂ්ණත්වය අඩුයි. T2 කුඩයි T එකට වඩා. එහෙනම් උෂ්ණත්වය අඩු වීමක් එතන සිද්ධ වෙලා තියෙන්න ඕනේ. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර. හරි. ඒ විවරණයත් සමග අද දවසේ මගේ කොටස මෙතනින් අවසන් වෙනවා. අපි ලබන සතියේ තවත් ප්‍රශ්න පත්‍රයක් එක්ක හම්බෙමු. හරි. එහෙනම් ආයුබෝවන්.